right. ඉතින් ඔයාලා ඔක්කොම ආදරෙන් පිළිගන්නවා ක්ලාස් එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ tenses වල ඉතිරි කොටස and also some things about conjunctions. tenses ගැන කතා කරද්දී ගිය සතියේ උගන්වපු දේවල් ටික සුදීටත් මම කියනවා බලන්න කියලා වීඩියෝ එක. And today I am going to teach you about present perfect. හරිද? right. මෙන්න මේ ටෙන්ස් එක හරිම වැදගත් present perfect කියන ටෙන්ස් එක. ඔයා දන්නවා perfect කියන වචනය දැක්ක ගමන්ම කෙනෙක්ට මතක් වෙන්න ඕන perfect. එයා හරිම perfect. He is perfect. Oh, he is perfect. නේද? She is a perfect wife. ඇය නම් super. එහෙම නැත්නම් පරිපූර්ණ බිරිඳක්. ඔහු පරිපූර්ණයි. perfect කියන එකේ අර්ථය තමයි පරිපූර්ණයි කියන එක. If someone says the word perfect, it means that it is perfect, it is enough, it is filled with everything, right? It is totally filled, perfect, right? Totally filled with the quality. He is perfect, she is a perfect wife, my friend is a perfect friend, right? No mistakes. හරි, perfect කියන්නේ ඔන්න ඔය වගේ එකක්. ඉතින් present perfect කියලා කියන්නේ සිංහලෙන් ගත්තොත් සරලව ගත්තොත් යම් කිසි දෙයක් කරලා තියෙනවා කියන අදහස. නේද? මොනවා හරි දෙයක් කරලා තියෙනවා කියන අදහස. right? කරලා තියෙනවා. මොනවා හරි දෙයක් කරලා තියෙනවා. මේක ඇවිල්ලා එක්තරා විදියකට පුරසාරමක් කියනවා වගේ. හරියට මම කොළඹ ගිහිල්ලා තියෙනවා. මම අඬලා තියෙනවා. මම පිරිමි ළමයෙක්ගේ කනට ගහලා තියෙනවා. නේද? මම සීගිරිය ගිහිල්ලා තියෙනවා. ඔන්න වගේ තමන් කරලා තියෙනවා කියලා දෙයක්, යම් කිසි දෙයක් අතීතයේදී කරලා තියෙන දෙයක් කියලා දාන්න තමයි present perfect තියෙන්නේ. පැහැදිලිද? තමන්ගේ අත්දැකීම්. මම රස්සාවක් කරලා තියෙනවා. නේද? මං අඬලා තියෙනවා. මම ලියුම් ලියලා තියෙනවා. right? Everything like that you can say. එහෙනම් ඔයාගේ පුරසාරම් පුරාජේරු සෙට් එකම කියන්න පාවිච්චි කරන්න වෙන්නේ present perfect කියන tense එක. ඒ විතරක් නෙමෙයි මේක පාවිච්චි කරනවා තව තැනකදී. ඒ තමයි නේද? මොනවා හරි දෙයක් මේ කරලයි ඉන්නේ කියලා කියන්න. උදාහරණයක් විදිහට කරලයි ඉන්නේ නේද? තාම ඉවර නෑ. මෙයා තාම ජීවතුන් අතර ඉන්නවා. යමක් කරලයි ඉන්නේ කියලා කියන අදහස දෙන්නත් මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. හරියට මෙන්න මේ වගේ නේද? ඔයා ගෙදර යනකොට ඔයාගේ දරුවා අඬලා ඉන්නේ. නේද? කඳුළු මූණේ තියෙනවා තාම. ඉකි ගහනවා තාම. හැබැයි දැන් අඬන්නේ නෑ. නේද? ඔයා දැක්ක ගමන් මහත්තයාට කියනවා මේ අනේ බබා අඬලා ඉන්නේ. නේද? තව උදාහරණයක් කියන්න. අපි හිතමු විජිතපාලි මහත්මිය යනවා තව කාගේ හරි යාගේ කාර්යාලයේ වැඩ කරන කෙනෙක්ගේ ගෙදරකට. එතකොට අහනවා මේ ඔයා බත් කාලාද ඉන්නේ? එතකොට ඔබතුමිය කියනවා මෙන්න මෙහෙම. ඔව් මම බත් කාලයි ඉන්නේ. නේද? කාලා ඉන්නේ. ඒ කියන්නේ දැන් කනවද? නෑ. දැන් බඩගිනිද? බඩගිනිත් නෑ. බඩ ඇතුලේ බත් ටික තියෙනවා. පැහැදිලිද මං කියන දේ? එහෙනම් මේ විදිහට කියලා දුන්නම මේ ටෙන්ස් එක තේරෙන්න ඕන. එකක් තමයි අත්දැකීම් කියන්න, to express your experience in the past. And the second thing is to tell that you have done it already. You have finished doing something. අන්න ඒ නිසා යම් කිසි දෙයක් කරලයි ඉන්නේ කියන අදහස කියනකොට ඒ දේ තවදුරටත් කරනවද? නෑ. මේක කරලා ඉවරයි. හරිද? ඒකයි මේකට perfect tense කියන්නේ. හොඳට මතක තියාගන්න. ඔයාට මේ ටෙන්ස් එකක් උගන්වද්දී නේද? නිකන් නෙමෙයි ඉගෙන ගන්නෙ. 2500ක් ගෙවලා ඉගෙන ගන්නෙ. ඒ නිසා ඕන ප්‍රශ්නයක් අහන්න ඕන. නිකන් ගොළුව වගේ එහෙමනම් ඉන්න එපා. හරිද? මයික් එක ඔන් කරා මට මෙන්න මේක තේරෙන්නේ නැහැ. මම උගන්වන්න යනකොට ඉගෙනුවට පස්සේ අහන්න තියෙන ගැටලු ඕන එකක්. හරිද? සද්ද නැතුව දෙන දේ විතරක් ගන්න එපා. තව හොය ගන්න පුරුදු වෙන්න. right. කරලා තියෙනවා කරලයි ඉන්නේ කියන අදහස තමයි මේකේ තියෙන්නේ. එහෙනම් මේකේ සෙන්ටෙන්ස් එකක් හදාගන්න රටාව මේකේ ස්ට්‍රක්චර් එක සරලව බලුවොත් මෙන්න මේ වගේ අර has have කියන එකත් එක්ක තමයි දාන්නේ. මුලින්ම ඔයා ලියා ගන්න ඕන මොනවා හරි දෙයක් හදනකොට සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලා ලියා ගන්න ඕන නේද? ඊට පස්සේ සබ්ජෙක්ට් එක ඒක වචනයි නම් he she it වගේ එකක් නම් නිමල් කමල් සමල් නේද? my friend වගේ එකක් නම් අපි දාන්නේ මොකද්ද? has කියන වචනය. නේ? එහෙම නැත්නම් ප්ලූරල් එකක් නම් අර I V you they වගේ එකක් ආව නම් අපි දාන්නේ උතන්ට have කියන එක. පැහැදිලිද? ඊට පස්සේ දාන එක තමයි ක්‍රියාපදය. හැබැයි මේක දාන්නේ V3 එකෙන්. past participle කියන වර්ගයෙන්. අර eat නෙමෙයි, ate නෙමෙයි, eaten කියන වර්ගය.
හරිද eaten drink නෙමෙයි drank උත් නෙමෙයි දාන්නේ ක්‍රියාපදේ drunk කියන එක හොඳට මතක තියාගන්න keep it in your mind never forget to keep the verb in v3 form right be sure of that you cannot change the verb into ing you can't add s these things are not with v3 form you have to keep the verb in v3 form that is the final decision okay that is the last thing and if there is an object you can put the object at the end subject has have v3 plus object hari ඔයක තමයි රටාව මේක තමයි රටාව this is the structure very simple and you all can understand it and I will show you some examples and more about perfect tense කරලයි ඉන්නේ කරලා තියෙනවා හරිද මගේ first අවධානය යොමු කරන්නේ මේ කරලා තියෙනවා කියන experience කියන හැටි පෙන්වන්න මම මේ experience කියන හැටි පෙන්නනකොට you all can say about your experience next day නේද හෙට උගන්නන ක්ලාස් එකේදී practical ක්ලාස් එකේදී නැත්නම් spoken practice කරන ක්ලාස් එකේදී මේ වගේ මාතෘකාවක් දුන්නොත් තමන් කරපු දේවල් කියන්න කියලා you can use present perfect tense හරිද කරලා තියෙනවා right මෙන්න මේ වගේවා දෙක තුනක් මම දෙන්නම් නේද මම බත් කාලා තියෙනවා මම බත් කාලා තියෙනවා නේද කවුරු හරි කියනවා මම ඔයාට බත් දෙන්නේ නැහැ හරිද අහනවා ගෙදර බත්තු වෙලාද මට බඩගිනි නේද මාළු හදලාද කවන්න පුළුවන්ද මොනවා හරි අහනවා ඔයා කියනවා නෑ මම බත් කෑවනේ කියලා දෙන්න බෑ ඔයාට කියලා එතකොට ඔයා මොකද කියන්නේ ඔයා කියන මේ මම බත් කාලා තියෙනවානේ ඔයාගේ බත් ඔයා තියාගන්න like that you can say නේ මම බත් කාලා තියෙනවා අපි නේද අපි කිරි බීලා තියෙනවා අප්පෝ ඔයා තියාගන්න නේද අපි කිරි බීලා තියෙන ඕන තරම් නේද ඔහු කසිප්පු බීලා තියෙනවා අම්මෝ හරිම නරකයි නේද ඔව් කසිප්පු බීලා තියෙනවා දැන් කසිප්පු වලට කියන්නේ කොහොමද කියලා දැන් හිතනවා ඇති නේද ඔව් කසිප්පු බීලා තියෙනවා ඔයාලට පුදුම පිස්සුවක් තියෙන නේද හොඳ එකක් ගන්න බැරිය කසිප්පු නෝ කියන right කවුද ගන්න තව එකක් අපේ අම්මා මට බැනලා තියෙනවා ඕන තරම් මට බැනලා තියෙනවා ඒත් මං ගණන් ගන්නෑ පවුනේ ඔන්න ඔය වගේ ඒවා නේද මම right මම නෑ මම ගන්න හොඳ නෑනේ ඔහු ඇයට ආදරය කරලා තියෙනවා අපි දන්නවා ඒක නේද ඔහු ඇයට ආදරය කරලා තියෙනවා ඒ කාලේ ආධාර නෙමෙයි නේද ආධාරයක් දෙනවා වගේ තමයි ඒක ආදරේ කරලා තියෙනවා right ආදරේ කරලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් අපිට කියන්න ඕන නම් අපි මේ අත්දැකීම් හැම එකක්ම ඉතින් මම දුන්නේ I gave you only 5 example sentences just you can remind and write many examples today actually I'm so happy to say that some of you have sent me your homework right some did not and some sent appreciate their desire towards learning no one can say excuses or the reasons that this is why I could not write this is why that is why blah 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 yeah so you have to do your homework right I know the value of learning and you should understand it otherwise you will never get any skill right I'm not blaming you දැන් මේවා ගත්තොත් මම මේක පොඩ්ඩක් චූටි කරන්නම් හැමෝටම 36 කරමු 24 කරමු මම හිතනවා ඇස් පේනවා කියලා වගේම හරි මේවා වෙනවා ඇති කියලා හිතනවා මම බත් කාලා තියෙනවා ඉතින් අපි බලමු මේක ක්ලියර් හැටි එකක් දෙකක් ඉතින් මම කියලා කියන්නේ කවුරුත් දන්නවා I කියන එක ඊට පස්සේ දාන්නේ has have දෙකෙන් I plural කියලා අපි සලකනවා I have නේද ඊට පස්සේ object එක ලියන්න ක්‍රියාපදේ ලියන්න ඕනේ eat නෙමෙයි ලියන්නේ eaten I have eaten මොනවද කාලා තියෙන්නේ rice පැහැදිලිද this is very simple I have eaten rice and the next one අපි කිරි බීලා තියෙනවා we plural then we put have we have drink නෙමෙයි මොකද දාන්නේ v3 එක දාන්න ඕන drunk we have drunk milk na milk නේද we have drunk milk and the next one he නේද he is a singular noun it is a pronoun he ඊට පස්සේ දාන්නේ මොකද්ද has කොහෙදිවත් m නිසා මොනවත් මෙතනදී නෑ he has නේද drunk වෙනුවට ඕන නම් තව එකක් දාන්න පුළුවන් මොකද්ද
බොනවා පරිභෝජනය කරනවා නේද කනවා බොනවා කියන දෙකටම කියන්න පුළුවන් කන්සියුම් කියලා කන්සියුම් හරිද කන්සියුම් අර පාරිභෝගික අධිකාරියට කියන්නේ නේද කන්සිමෝතේ රිටි කියලනේ කන්සියුම් ඉතින් මේක ඊඩී දැම්මාම කන්සියුම් දෙනවා පරිභෝජනය කරලා තියෙනවා බීලා තියෙනවා නේද ෆිල්ම් එකක් before starting a Hindi film you can see that consumption of alcohol is injurious to health කියලා දානවා ඒ කියන්නේ පරිභෝජනය කිරීම පානය කිරීම consumption කියන්නේ noun එක consume කියන එක තමයි ක්‍රියාපදය he has consumed නේද ඒ පාර බලයි කසිප්පු කියන්න කලින් moon කියලා ලියනවා ඊට පස්සේ shine කියලා ලියනවා හඳ බබලයි he has consumed moonshine ඔහු කසිප්පු බීලා තියෙනවා කසිප්පු වලට කියන්නේ moonshine කියලා ඔහු අපේ අම්මා මට බැනලා තියෙනවා නේද our mother ඉතින් අම්මා singularද pluralද singular our mother has නේද blame blame blamed හැමදාම blame දෙන නිසා ලියා ගන්න අලුත් එකක් මොකද්ද නේද shout shout කියන්නේත් බනිනවා කෑ ගහනවා shout it කියලා දානවා ඒකත් බැරි නම් තව එකක් දෙන්න මොකද්ද scold 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 කියන්නේත් බනිනවා ඕකටත් ed දාලා ලියන්න පුළුවන් our mother has scolded නේද ඕන එකක් දාන්න පුළුවන් me මට අපේ අම්මා මට බැනලා තිනවා නේද කීප වතාවක් කියලා කියන්න ඕන වුණා නම් several times කියලා දානවකට කීප වතාවක් several times ඕක මුලට දාන්නත් පුළුවන් ඔය කැපිටල් වලින් ලියපු එක our mother has blamed me several times or you can say several times our mother has blamed me නේද for no reason කියලා දැම්මා නම් for no reason හේතුවක් නැතුව අපේ අම්මා මට බැනලා තිනවා කීප වතාවක්ම අපි බලමු ඉස්සරහට ලස්සන ඒවා හදන්න ඉතින් ඔයාට ලස්සන sentences මේ විදිහට හදා ගන්න නම් if you really want to form sentences and speak according to perfect grammar and the theory of English language you will surely be able to communicate but first of all you have to learn it well train your mind then your words will come to your mouth very well in a fast way don't hesitate just to talk form sentences that is why grammar is important our mother has blamed me shouted me scolded me several times for no reason but I remove this part because it does not need doesn't apply here ඔහු ඇයට ආදරය කරලා තියෙනවා දැන් අපි හිතමු Nirma goes somewhere Nirma talks to her sister about something ඉතින් මොනවා හරි පොඩි gossip එකක් කතා කරා කියලා අපි හිතමු ගෙදරට වෙලා නේද වෙන මොනවත් වැඩක් නැහැ මේ දවස්වල වහිනවා it is raining these days so you can't go out or even the university admissions are not yet so you talk to your sister මොනවා හරි කතා කරනවා අසල්ලසියෙක් ගැන ඔහු ඇයට ආදරය කරලා තියෙනවා ඔයා අපි දන්නේ නැද්ද එයාගේ හැටි නිර්මා එහෙම නෑ මම විහිළුවට කියන්නේ he has loved her බලන්න very simple words only needed are needed here he has loved her but in Sinhala you have to write many words ඔහු ඇයට නේද 1 2 3 4 5 but in English you need only 4 it is very simple a simple thing දැන් හරිම තමයි යට කැලේ පේන්නේ හරි මම බත් කාලා තියෙනවා අපි කිරි බීලා තියෙනවා මම ඔතනින් ඔය කතාව ඉවර කරනවා ඔයාට පෙන්නන්න හදන්නේ ඒකෙන් ක්වෙස්චන් එකක් හදන හැටි එකක් අරගෙන පැහැදිලිද පොඩි අයට වගේ 1000ක් examples දෙන්න ඕනේ reading examples will not be helpful to you it will only take your time and my time to teach you when I show you one example sentence you have to create many sentences like this now you know the clear pattern only subject has have v3 and object you can't write she are or she is she am I am blah you can't write it here verb එකට ing දාන්න එපා මුකුත් කරන්න එපා am නිසා දාන්න එපා මෙතනදී has have සහ ක්‍රියාපදේ v3 එකෙන් තියෙනවා කියලා විතරක් මතක තියාගන්න
හරිද එක්සාම්පල් එකක් ගත්තොත් questions වලට අදාළව නේද question එකක් හදන හැටි බැලුවොත් questions and අද ගොඩක් වැදගත් දේවල් කියලා දෙන්න ඕන ඒ නිසා තමයි මේ negatives මම එකක් අරගෙන කියලා දෙන්නම් මේකෙන් questions සහ negatives හදන හැටි පළවෙනි දේ තමයි ඔයා දාන්න ඕන මේ හරි has හරි have හරි දෙක මුලට ගත්තොත් හරිද එක question එකක් වෙනවා මොකද්ද has have නේද මම ඔයාලට ලියා ගන්න ඕන නම් දෙන්නම් නේද has or have නේද මුලට ගත්තට පස්සේ නේද මුලට ගත්තාම මේක මොකක් වෙනවද ප්‍රශ්නයක් බවට පත් වෙනවා එතන ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ නේද ප්‍රශ්නයක් බවට පත් වේ එහෙම නිකන් ඕන මතක තියාගන්න පොඩි කාලේ වගේ රයිට් එහෙනම් මම සිලෙක්ට් කරන්නම් මේ දීලා තියෙන එක්සැම්පල් එකක තියෙන එකක් කොළ පාටින් ලාවට නේද ඔයාලට පේනවා මෙන්න මේ have හරි has හරි දෙක මම මේ example sentences වල highlight කරනවා I'm highlighting these things ඔයා මෙන්න මේ කෑල්ල ගලවලා වෙන මොකුත් නෙමෙයි එළියට ගත්තොත් ඉස්සරහට ගත්තොත් මෙතනින් කපලා කොටලා නේද ඒක අරන් මේ ඉස්සරහින් ලිව්වොත් මේක question එකක් වෙනවා ඉතින් ඔයාලට ඕන නම් මේ පළවෙනි එක නැතුව අපි ගත්ත දෙවෙනි එක නේද මම නිකන් කල් ලියන්නම් කවුරු ලියනවා මෙහෙම එකක් නේද you have නේද you have මොකද්ද ගන්නේ you have drunk නේද alcohol ඔයා alcohol පානය කරලා තියෙනවා කාට හරි චෝදනාවක් කරනවා ඔයා alcohol බීලා තියෙනවා නේද මං එයාගෙන් අහනවා alcohol බීලා තියෙනවද කියලා what we do here is to keep have at the beginning have you drunk නේද alcohol have you hit a girl have you hit a boy ගහලා තියෙනවද කාට හරි කනට හරි have you slapped have you drunk have you killed a mosquito මදුරුවෙක් මරලා තියෙනවද have you drunk පැහැදිලිද he has consumed moonshine කෙනකින් has ගත්තාම has he consumed moonshine එක පාට පණ අරගෙන මේක කියවන්න ඕනේ නෑ හයියෙන් has he පොඩ නවතින්න හුස්මක් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අඟුලිමාලට නේද මම නැවතී සිටීමේ ඔබද නවතින්න චූටි හුස්මක් අරන් කියන්න නැත්නම් හුස්ම ඉර වෙලා මොනවා හරි වෙයි has he consumed moonshine right හිමීට කියන්න has he consumed moonshine right හිමීට ලස්සනට තාලෙට දෙන්න වැඩේ ඔයාලට පුළුවන් හරිද ඉතින් අපිට මේක ඔහු ඇල්කොහොල් බීලා නැහැ කියලා කියන්න ඕන නම් නෙගටිව් කරන්න නම් කොහොමද දාන්නේ he has නේද මේකට not දානවා he has not මං ඉතින් මේක කෙටි කරනවා අපේ ක්ලාස් එක ඉංග්‍රීසි එක ස්පෝකන් එකක් නිසා he hasn't drunk alcohol ඔහු ඇල්කොහොල් බීලා නැහැ ඒ දෙක කරලා නැහැ කියලා කියන්නේ එහෙමයි නේද he hasn't come sorry you haven't right මම උඩ එක you sorry example එක you haven't drunk alcohol ඔයා alcohol බීලා නැහැ ඔයා හොඳ බබෙක් you are a good baby you haven't drunk alcohol ඔයා alcohol බීලා නැද්ද කියලා අහන්නේ මං ඔර haven't එකම ගන්නවා ඉස්සරහට ගලවලා haven't you drink කියන්න එපා කවදාවත් drunk many people right say this in a wrong way they forget to keep the verb in v3 form never forget to keep the verb in v3 form right it is up to you it is in your hand never forget it just focus your attention on the verb never say that haven't you drink alcohol it is totally wrong people will laugh at you right they will throw stones at you when you speak like that haven't you drunk alcohol ඔයා alcohol බීලා නැද්ද haven't you eaten rice ඔයා බත් කාලා නැද්ද අයියෝ I am so shy මට ගොඩක් ලැජ්ජයි I am so shy haven't you drunk milk නේද breast milk කියලා කියන්නේ මව් කිරි mother milk නෙමෙයි breast milk
නේද අම්මාවරු අපිට එයාලගේ පියයුරෙන් ලේකිරි කරලා දෙන්නේ අන්නේ කිරි වලට කියන්නේ breast milk කියලා. Haven't you drunk breast milk in your childhood? ඔයා ළමා කාලේදී කිරි බීලා නැද්ද අම්මගේ? Is that why you come to harass me? ඒකද තමුසේ මට කරදර කරන්න එන්නේ? Then any lady can ask it in a bus නේද if someone tries to harass you. harass කියන්නේ කරදර කරනවා. අනවශ්‍ය විදියට කවුරුර එනවනම් අම්මගෙන් කිරි බීලා නෙමෙයිද පොඩි කාලේ ඉන්නේ කියලා කොන්ද ඇතුව නේද backbone එක ඇතුව අහන්න ඕන කාගෙන් හරි. Haven't you drunk alcohol? right alcohol බීලා නැද්ද ඔයා? නේද? ඇයි ඔයා අර alcohol බීලා තියෙන්නේ? why have පැහැදිලිද? why ගත්ත මුලට. why have you drunk? you have නෙමෙයි මේක ප්‍රශ්නයක් නේ. why have you drunk alcohol? right ඇයි ඔයා alcohol බීලා තියෙන්නේ? මට අහන්න පුළුවන් ඇයි ඔයා ඇල්කොහොල් බීලා තියෙන්නේ? ඇයි ඔයා බත් කාලා තියෙන්නේ? ඇයි ඔයා කසිප්පු බීලා තියෙන්නේ? ඇයි ඔයා පිරිමි ළමයෙකුට බැනලා තියෙන්නේ? ඇයි? why have you? පැහැදිලිද? ඊළඟට මං හදනවා ඇයි ඔයා ඇල්කොහොල් බීලා නැත්තේ කියලා. ඇයි නැත්තේ? why haven't කියලා දාන්නේ. පොඩි දෙයයි. simple thing to be changed here. why haven't you drunk alcohol? why haven't you drunk alcohol? This is very simple. And keep the pattern in your mind and never forget form more sentences when I teach you. Right at the duration of teaching, while I am teaching, you can write any other sentence there. But if you focus your eyes on the television or if you are using WhatsApp at the time of learning, you will never get it. Right? Never think that I already know this. Just that feeling will kill your desire to learn something new. Right? If someone thinks that yes I have heard this before, right, I know this already, but in everything there may be something that you don't know, right? Try to catch up that thing, and if that thing misses you again, you will never get it again. Right? Chances will not come again and again. Only a chance comes to you at the time called now. Right? There is a time called now. No, at this time, this moment is very important. Right? Never pay your attention to another thing. This is just like a meditation. Why haven't you drunk alcohol? ඉතින් why වගේම ඔයාලට how ගන්නත් පුළුවන් නේද? how කියන්නේ කොහොමද? කොහොමද ඔයා alcohol බීලා තියෙන්නේ? how නේද? how have you drunk? How have you drunk alcohol? කොහොමද ඔයා alcohol බීලා තියෙන්නේ? කාත් එක්කද? නේද? මම මේ question words කියලා දුන්නා with whom? කාත් එක්කද ඔයා alcohol බීලා තියෙන්නේ? බුදු අම්මෝ with whom? with whom have you drunk? Right? එහෙනම් question words මතක තියාගන්න මහ ලොකු දෙයක් නෙමෙයි කරේ නේද? දේව ආශිර්වාදයකින්වත් බලයකින්වත් එහෙම නැත්නම් මේ නේද? මොකක් හරි තෙරුවන් ගුණ බලයෙන්වත් නෙමෙයි මේක හරියන්නේ. දේවාලයක ගිහින් පොල් ගැහුවටවත් පහන් පත්තු කරාටවත් නෙමෙයි හරියන්නේ. ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාගේ දෙවියෝ ඔයාම තමයි. නේද? You are the master of your sea. ඔයාම තමයි ඔයාව control කරන්නේ. So you have the responsibility to build up your knowledge, and this is just like mathematics. අපේ mathematics teacher කෙනෙකුත් ඉන්නවනේ මේකේ. නේද? young teacher කෙනෙක්. ඉතින් කෙනත් I think this is like just like a pattern. මේක ඇවිල්ලා එක pattern එකක් වගේ ඔයා හැමෝම මතක තියාගන්න ඕන. පොඩි දේවල් change කරලා ලොකු questions හදන්න පුළුවන්. But people only focus on the first sentence. But I recommend you to focus your attention to the final sentences. නේද? නිකම්ම sentence එකක් මේ tense එකකින් හදන එක වගේ තරක් නෙමෙයි. ඔයා questions අහන්න පුරුදු වෙන්න. negatives හදන්න පුරුදු වෙන්න. 100,000 ගාණක්. I don't know the number, right? It is up to you to form sentences. There will be no one to stop you if you form sentences. You also can become a teacher. You don't need to get a degree to teach. Just you can teach your kids at home after learning these things. And also you can teach your brother, sister, or anyone who comes to you. Right? The only thing you have to do is to learn well inside you. Right? If someone asks you any question about present perfect, then you can teach this thing. Right? There is nothing more about present perfect. I will teach you all the things about perfect tenses today.
එහෙනම් මේ විදිහට තව question words දාන්න පුළුවන් with whom නේද? මොන වෙලාවෙදිද ඔයා කසිප්පු බීලා තියෙන්නේ? නේද? නැත්නම් ඇල්කොහොල් බීලා තියෙන්නේ? At what time? නේද? මොන වෙලාවෙදිද? නේද? At what time have you? right? ඔහොම කියලා ඉවරලා යන්න පුළුවන් නේද? මොකකටද? for what? මොකටද ඔයා for what කියන එක දාලා have දාලා අහන් යනවා අර විදිහටම නේද? for what? මොකටද? කුමකටද? ඉතින් ඔයාට පේනවා මේ මම පෙන්නන්න යනවා මේ ටික. for what කියන්නේ මොකටද? මොකටද? නිකන් S2 රිදෙනවා නම් රතු පාටින් තියෙනකොට JVP එකේ වගේ මම ඔන්න නිල් පාට කරා. for what නේද? මොන අරමුණකටද? for what reason? නේද? for what reason have you කියලා දාලා ඉවරලා අර කාර විදිහටම දාලා have you කියලා දාලා මේවා for what reason? මොන අරමුණකටද ඔයා ඇල්කොහොල් බීලා තියෙන්නේ? අනේ බලන්න ඔයාගේ මෝඩකම් නේද? look at your foolishness man. for what reason have you drunk alcohol? Is it good for your health? No, it is not good for your health. Never drink alcohol. Right? For male right? Yes. For what reason have you drunk alcohol? Is that clear to you? So you can search YouTube and internet, Google, and then you can find more examples, sentences if you really like to enjoy this session, right? Now I go to another part of this present perfect. This is the biggest tense in English language, I think. Making ගොඩක් හදන්න පුළුවන්. ඉතින් මෙතනට ඒක වචනයක් තිබ්බනම් you have කියන එක වෙනවට he has drunk alcohol නේද? he වගේ එකක් තිබ්බනම් he has නේද? my father has නේද? එහෙනම් මෙතනට ගන්න මොකද්ද? question එකට has he drunk alcohol නේද? ඉතින් මේ වගේම he hasn't නේද? ඉතින් මෙතනට hasn't he drunk alcohol? Why has he? පැහැදිලිද? ඉතින් පොඩි එක පදයයි වෙනස් වෙන්නේ. මම ඒක නයි කියන්නේ යන්නේ නෑ. මේ වයි වුණත් එහෙමයි. Why hasn't he? මම කියලා දාලා නේද? හදා ගන්න පුළුවන්. Right, it is up to you and I think I must focus my attention to the කරලයි ඉන්නේ කියන කොටහ කියලා දෙන්නයි හදන්නේ. මේ වෙලාව අත්දැකීමක් කියන හැටි, අත්දැකීම සම්බන්ධව question එකක් අහන හැටි. හරි? එනම් මම යනවා ඊළඟ කෑල්ලට. මේ examples මකනවා දැන්. ඔයාට ඕන නම් ආයෙ වතාවක් මේ ටිකම check කරගන්න පුළුවන්. ඔයාගේ මොකද YouTube video එක දුන්නාන් පස්සේ. right. එතකොට මම මේ කරලා තියෙනවා කියන එක ගැන කියලා දුන්නා. දැන් හදන්නේ කියලා දෙන්න. මෙන්න මේ කරලයි ඉන්නේ කියන එක. මේක තමයි වැදගත්ම දේ. හරිද? මේ tense එක perfect tense එකක්. මොන perfect ද මේකේ නම? present perfect. ඒ නිසා මේක මේ අතීත කාලයට අයිති එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ කෑල්ල ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ ලේසියේ. ඒ නිසා මම මේක හොඳට පැහැදිලි කරනවා. මේක present. ඒ කියන්නේ වර්තමාන කාලීනයිනේ. දැන් අවිල්ලා අපි හිතන්න ඔයා යනවා කාගේ හදිරි ගෙදරකට. As I said before, Sagar goes to meet Kenneth. And Sagar says that Kenneth asks, ඔයා බත් කාලාද ඉන්නේ? Sagar කියනවා මම බත් කාලා ඉන්නේ. ඔව් මම බත් කාලා ඉන්නේ. නේද? මම බත් කාලා ඉන්නේ. නේද? කාලා එහෙම නැත්නම් කාලයි ඉන්නේ මොනවා හරි. බත් කාලා ඉන්නේ. මං කිරි බීලා ඉන්නේ. මං අඬලා ඉන්නේ. මං ආදරේ කරලා ඉන්නේ. නේද? මං පරාද වෙලා ඉන්නේ. මං දුක හිතිලා ඉන්නේ. මොනවා හරි දෙයක්. මොනවද තව තියෙන්නේ? මම නිදාගෙන ඉන්නේ. no නිදාගෙන ඉන්න ගන්න බෑනේ. මම තේ බීලා ඉන්නේ. නේද? මම ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ. මං කොළඹ ගිහිල්ලා ඉන්නේ. පස්සේ කතා කරන්න මට. මං ඇයට කතා කරලා ඉන්නේ හොඳ වයින් දෙකක්. ඔන්න ඔය වගේ මොනවා හරි දේවල් කෙනෙක්ට කියන්න පුළුවන්. හරිද? කරලා ඉන්නේ. එතකොට හොඳට සිංහලෙන් නේද? ඊයන්ගේ නාමයෙන් මෙන්න මේක අහගන්න. දැන් මේ ඇක්ෂන් එක කරනවද අපි? දැන් මේක කරන්නේ නැහැ නේද? දැන් කරන්නේ නැහැ මම මේක. කනවා කියන එක උඩ වාක්‍යයේ සාගර දැන් කරනවද? නැහැ. දැන් කරන්නේ නැහැ. ඕන්න මේක මතකම තියාගන්න. හරි. දැනට මේක ඉවරයි. නේද? කරලා සම්පූර්ණයි. පරිපූර්ණ ලෙසම ඉවර කරලා ඉන්නේ. හැබැයි මේක ඉවර කරේ හොඳට මතක තියාගන්න. දැනට
ටිකකට කලින්. අන්න ඒ බව මේ ටෙන්ස් එක ඇතුලේ හැංගිලා තියෙනවා. මේ ඉවර වෙලා තියෙන්නේ කොයි වෙලාවේද? ආත්ම ගානකට පෙර ඒවද නෑ මේ කියන්නේ. දැන් ටිකකට කලින්. දැන් කරන්නේ දැන් ටිකකට කලින්. එහෙනම් මේ ටෙන්ස් එකෙන් කියන වාක්‍යයක් තුල අන්තර්ගත වෙනවා ඒ ඇක්ෂන් එක ෆිනිෂ් කරේ දැනට ටිකකට කලින් කියන එක. නොකියා කියවෙනවා. නේද? පළ අර මොකද කියන්නේ? පළ නොකියා පලා බෙදනවා. යන්න කියන්නේ නැතුව පලා බෙදනවා කියන්නේ අන්න ඒ වගේ. ඉංගියක් දෙනවා මේ ටෙන්ස් එක ඇතුලේ තියෙනවා. මම බත් කාලා ඉන්නේ. ඒ කියනකොට මොලේ තියෙන ඕනම මිනිස්සෙකුට තේරෙනවා මෙයා කාලා තියෙන්නේ දැන් ටිකකට කලින් කියලානේ. මේ වාක්‍ය ඇහුනට පස්සේ මම බත් කාලා ඉන්නේ කියලා කිව්ව ගමන් ඔයා ආයේ බත් බෙදනවද යාට? නෑ. ඔයාට බ්‍රේන් එක තියෙන්න ඕන තේරුම් ගන්න රයිට් මේ මිනිහගේ බඩ පිරලා දැන්. එයා කාලා ඉන්නේ. හරිද? එතකොට එයා දැන් ටිකට කලින් කාලා තින්නේ. එහෙනම් කොහොමද දෙයියනේ මේ ටෙන්ස් එක ප්‍රසන්ට් පර්ෆෙක්ට් වෙන්නේ? ඒක ප්‍රසන්ට් වෙන්නේ කොහොමද? කරපු එකක් නේ. එහෙනම් සර් මේක පාස්ට් වෙන්න එපාය. හරිද? හැබැයි බබාලා දැනගන්න ඕන දේ තමයි මොකද්ද? ඒක මම ලියන්න රතු පාටින්. මේක ප්‍රසන්ට් වෙන්නේ ඇයි කියලා. හරිද? මේ කරපු ඇක්ෂන් එක තියෙනවනේ. අන්න ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය. ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි නේද? ඵලය ප්‍රතිඵලය. yes මේක තමයි ඵල කියලා ලියන්නේ. වර්තමානයේදී දකින්න පුළුවන්. හරිද? ඒ මොකද්ද? ක්‍රියාව නෙමේ දකින්න පුළුවන් වෙන්නේ. ඔයාට ලොකු ග්‍රැමර් පොත්වල තමයි මේක ටෙන්ස් එක ගැන කියව තියෙයි. හරිද? ඔයාට සරලව මේ විදිහට මේ කතන්දරේ right දැනගන්න බැරි වෙන නිසා තමයි මේ විදිහට කියලා දුන්නේ. ක්‍රියාවේ ප්‍රතිඵලය වර්තමානයේ දකින්න පුළුවන්. You cannot see the action happening at the moment of speaking, but you can see the result of the action. ඒ result එක තමයි වර්තමානයේ තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේකට present perfect කියන්නේ. ක්‍රියාව perfect එක ඉවරයි. මේකේ නමුත් action එකේ outcome එක, effect එක. හරිද? ඒකේ side effects තාම තියෙනවා. වර්තමානයේද බලපැවැත්වෙනවා. දැන් බලන්නකො සාගර මහත්මයා කියනවා මම බත් කාලා ඉන්නේ කිව්වහම කනවා කියන එකේ ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? බඩ පිරෙනවා කියන එකනේ. එහෙනම් ඒක දැනුත් තියෙනවා බලපැවැත්වෙනවා. present perfect කියන්නේ වචනේ අර්ථ මත පදනම් වෙලා විතරක් තේරුම් ගන්න ඕන එකක් නෙමෙයි. ඒකේ තේරුම ඇවිල්ලා. ඒක තියෙන්නේ ඒක අභ්‍යන්තරේ. ඒක ඇහෙනකොට දැනෙන්න ඕන අපිට තව දේවල් emotionally. හරිද? ඉතින් සාගර කියනවා මම බත් කාලා ඉන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ ටෙන්ස් එක පාවිච්චි කරනකොට ඉඟිබිගිත් දෙනවා. I have eaten rice. හරිද? කවදාවත් කියන්න බෑ yesterday කියලා. අතීත කාලය හඟවන පද මේ ටෙන්ස් එකත් එක්ක කිසිසේත්ම දාන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒක නීතියක්, උග්‍ර නීතියක්. තද නීතියක්, දැඩි නීතියක්. last week I have eaten rice කියන්න බෑ. හරිද? මේකත් එක්ක දානවා නම් දාන්න පුළුවන් වෙන්නේ වගකීමෙන් කියන්නේ. right? I have eaten rice. ඒව දාන්න පුළුවන් past perfect එකත් එක්ක. right? I have eaten rice. I have eaten rice today. අද මම බත් කාලා ඉන්නේ. I have eaten rice in the morning. පැහැදිලිද? ඒව දාන්න පුළුවන් today. tomorrow කියලා දාන්න බෑ වගේ. I have eaten rice. මම බත් කාලා ඉන්නේ. ඔයාට පැහැදිලිද? එතකොට දැන් ඔයාලා දන්නවා. දැන් අපි හිතමු කවුරු හරි මම ඇයට ඒක කියලා ඉන්නේ නේද? මං ඇයට ඒක කියලා ඉන්නේ. මං ඇයට ඒක කියලා ඉන්නේ. හරිද? එන්න එපා ආයෙ මගෙන් අහන්න. මං ඇයට ඒක කියලා ඉන්නේ. කොහොමද ලියන්නේ? I have told it to her. නේද? I have told it. කාටද? To her. එහෙම නැත්නම් I have told her it. ඔය ඕන විදිහට කියත හැකි ඒක නම්. I have told it to her. දැන් ඔයා ආයෙ බලන්න මොනවා හරි රහසක්. නංගි අක්කයි කතා වෙලා ඉඳලා අම්මට නොකිය කරන්න මොනවා හරි වැඩක් ගෙදරදී හොර වැඩක්. ඊට පස්සේ එක්කෙනෙක් අම්මට කියනවා ගිහිල්ලා. කුසීදි කුටු කුටු ගාලා කියනවා අම්මට. ඇවිලිවල එළිය සාලෙට වෙලා නංගි අක්කයි වාඩිලා ඉන්න අතරේ නංගි කියනවා අක්කට මේ අක්කේ මං ඇයට ඒක කියලා ඉන්නේ. ඒක අහලා තමයි අම්මා කතා නැත්තේ. අම්මා කුසියේ පුම්බගෙන ඉන්නවා තාම. කතා කරන්නේ නැහැ.
ඊට පස්සේ අම්මගේ අර කියනවා කියන එක ප්‍රතිඵලය තාම දකින්න පුළුවන්. එයාගේ මූණ හොඳ නෑ. I have told it to her. ඔය අහනවා why is right? Why is she not talking to me? ඇයි අය මට කතා නොකර ඉන්නේ? එතකොට කියනවා I have told it to her. මං ඇයට ඒක කියලා ඉන්නේ. right? නේද? දැන් තාත්තා ගෙදර එනවා. තාත්තා ගන්න එපා කමන්නේ ගමුකෝ. තාත්තා බොනවා කියලා අපි හිතමුකෝ. නේද? තාත්තා දැන් වැඩෙනවා වෙන්දට වඩා. එතකොට තාත්තා පුතා එයා දිහා බලලා අම්මට කියන අම්මේ he has drunk today. ඔහු අද බීලා ඉන්නේ. පැහැදිලිද? ඒ දේ කරලා ඉන්නේ. he has drunk today. බොනවා කියන්නේ එක drink. නේද? has drunk කිව්ව ගමන් මොකද වෙන්නේ? ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි දකින්නේ. තාත්තා දැන් බොනවද මේ වෙලාවේ? නෑ අම්මයි ඉදි කොහොමත් බොන්නේ නෑනේ තාත්තලා ගොඩක් අය. නේද? ප්‍රතිඵලය දැනුත් පේනවා. my husband has drunk today. බුදු අම්මෝ එහෙම කිව්ව ගමන් අනිත් පැත්තෙන් කතා කරන්න ඕනද? පිටු මෙහෙම ලේඩිස්ලා දෙන්නෙක් කතා කරනවා. දැන් පොඩි අයිඩියා ෂෙයා කරගන්න ඕනේ. එතකොට කියනවා මේ ඔයා උයලාද ඉන්නේ නේද? ඒක නෝන කෙනෙක් කියනවා මෙන්න මේ වගේ yes. I have cooked. නේද? I have cooked. මං උයලා ඉන්නේ. එතකොට අනිත් පැත්තෙන් ටෙලිෆෝන් එකේ කතා කරන එක්කෙනා අපි හිතමු මේකේ ඉන්න දෙව්මි කියලා. නේද? නැත්නම් වසන්තිකා කියලා. ඒ දෙන කතා කරනවා. එතකොට වසන්තිකා හරි දෙව්මි හරි මේක කිව්වනම් අනිත් පැත්තෙන් කතා කරන කෝල් එකේ ඉන්න මිනිස්සයා අනිත් ගර්ල් දැනගන්නවා මොනවද දැනගන්නේ මේකෙන්? ඔන්නම තමයි ඉගෙන ගන්නවා කියන්නේ හරිද? මේකෙන් ඔයා ඉගෙන ගන්න ඕන දේ තමයි ඔයා දැනගන්නවා එක දෙයක්. ඒ තමයි දැන් මෙයා උයනවද? දැන් උයන්නේ නැහැ. කතා කරන අතරේ හැන්ද හොද්ද හැඳි ගන්නවද? නැත. දැන් උයන්නේ නැහැ. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි වැදගත්ම දේ තමයි හැබැයි නේද? එයාගේ ගෙදර තාම වලඳ නේද? බත එහෙම තාම රස්නේ. මම මේ නිකන් කියන්නේ එක ලක්ෂණ නේද? එයාට තාම එක්ක මහන්සි නේද? උයලා. එක දේවල් පොඩිපොඩි ලක්ෂණය ක්‍රියාව ඉවීම සම්බන්ධව සිදුවන ඇතැම් ඉෆෙක්ස් තාම තියෙනවා. I have cooked කිව්වම අවබෝධ කරගන්න අන්නේ ටික. නොකියන ටික. right? Untold story එක. Behind the curtain there is some stories. right? There is some story. Behind the curtain කියන්නේ අර තිරේ පිටිපස්සේ තියෙන කතන්දරේ තේරුම් ගන්න ඕන. I have cooked කිව්වහම දැන් වෙන ටෙන්ස් වල ඔහොම එකක් නැහැනේ. වෙන ටෙන්සස් වලත් එක්ක ඔහොම කතන්දරයක් නැහැ. හැබැයි මේකේ තියෙනවා අප්‍රකාශිත යමක්. ඒකයි present perfect කියන එක ගැඹුරු ටෙන්ස් එකක් කියලා කියන්නේ. හරි? එහෙනම් කරලා ඉන්නේ කියන එක ඔන්න අයිඩියා එකෙන් තමයි එන්නේ. ඔයා උයලාද ඉන්නේ කියන එක අහන්න have you cooked? හරිද? You haven't cooked අර විදිහටම ප්‍රශ්න ටික හදන්නේ. තේරුම මං කියන්න ගත්තේ මේකේ තියෙන දෙවිදිය ගැන. හරිද? මම මේ ස්ක්‍රීන් එක අයින් කරලා අලුතෙන් කට් ගන්නම්. ඔයා ගත්තොත් මේ වගේ එකක්. නේද? දැන් අපි ගත්තොත් මේ තව ලස්සන කතාවක් කියලා දෙනවා go කියන ක්‍රියාපදය ගැන. හරිද? මේ ටෙන්ස් එක ඉගෙන ගනිද්දී go කියන ක්‍රියාපදය සම්බන්ධයෙන් විශේෂ කතාවක් තියෙනවා. go භාවිතය. හරිද? go කියන කෙනා භාවිතා කරන්නේ මේ ටෙන්ස් එකේදී ටිකක් වෙනස් විදියට. go. දැන් අපි go කියන්නේ යනවා කියන එකනේ. හැමෝම මේක දන්නවා. There is no doubt about that, no? Go භාවිතය. right? දැන් අපි හිතමු මෙහෙම. go කියන එකට V3 එක ගත්තොත් verb එකේ 3. දැන් මම කොහොනේ මේ ටෙන්ස් එකත් එක්ක පාවිච්චි කරන්නේ ක්‍රියාපදේ V3 එක. go කියන එක්කෙනාට හරිද? V3 දෙකක් තියෙයි කියලා හිතා ගන්නකෝ. එකක් තමයි gone කියන එක. නේද? go went gone. අනිත් එක්කෙනා තමයි been. හරිද? been. කොහොම හිතා ගන්නකෝ. හරිද? go. එතකොට go කියන එක්කෙනාව ඔහොම දෙකක් අපිට තියෙන්නේ. ඔයා දන්නවා eat කියන එකේ නම් නේද? ඒටි eaten. drink නම් drink කෙනම් drunk. හරිද? go නම් එයාට මන් දෙනවා දෙන්නේ. එක්කෙනෙක් තමයි gone, අනිත් එක්කෙනා තමයි been. Mr. Bean නෙමෙයි. go been. හරිද? හැබැයි මේ been සමහර තැන්වල තියෙන මේ අර ව්‍යාකරණ මේ been නෙමෙයි. go වල been. හොඳට මතක තියාගන්න. බීන් කියන එකක් තියෙනවා. ඔයා සමහර තැන්වල බීන් කියලා දකි. එතකොට ඔයා හිතයි දෙයියනේ මේ අර go වල V3 එකක්ද මේ කියලා. එහෙම නෙමෙයි ඈ. go වලට බීන් කියලා එකක් තමයි තියෙන්නේ. මොනව කරන්නද ඉතින් මං හදපු එකක් නෙමෙයිනේ. නේද?
අපි ඊට පස්සේ බලමු මෙහෙම දෙකක් තියෙන්නේ. අපි හිතමු ගෙදර ඔයාට ඇඳුම් දෙකක් තියෙනවා නම් දෙකක් තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. එකක් ඔයා වැඩට අඳින සාරි එක. එහෙම නැත්නම් කලිසම. අනිත් එක තියෙන්නේ ඔයාට වෙඩින් එකකට අඳින සාරිය. ඉතින් මේ වෙඩින් එකට අඳින එක ඔයා කවදාවත් වැඩට ඇඳන් යන්නේ නැහනේ. එහෙනම් දෙකක් තියෙන්නේ අරමුණු දෙකකටනේ. එහෙනම් බලමු මෙහෙම දෙන්නෙක් ඉන්නේ ඇයි කියලා. හරිද? දැන් අපි බලුවොත් මෙහෙම දෙකක් ඉන්න හේතුව මේකයි. අපි හිතමු මෙතනින් ගමු මම චතුරිකාව නේද? චතුරිකා හරි කුමාරි හරි දෙන්නයින් කවුරු යනවා මේ නේද? යනවා සීගිරියට. නේද? චතුරිකාට දැන් වයසයි අවුරුදු 90ක් වෙනවා. නේද? අනාගතයේදී හරි. රයිට් චතුරිකාට අවුරුදු 90ක් වෙලා තමන්ගේ පුතාගේ බබාගෙත් බබාලා බලාගෙන දැන් ඉන්නවා ගෙදරට වෙලා. නේද? අතුත් හැලිලා වයසට ගිහිල්ලා උන්ගෙත් ගිහිල්ලා හැලිලා අත්තම්ම කෙනෙක් කියලා ග්‍රෑන්ඩ් මදර් කාලේ වෙලා දැන් ඉන්නවා. නේද? එයාට වයස අවුරුදු 90ක් විතර වෙලා. ඉතින් ඔයා ඔහොම ඉන්න අතරවා කියනවා ඔයාගේ මූණු පුරු මිනිපිරියව අල්ලගෙන උපරිම බොරු කතා ටිකක්. මොනවද කියන්නේ? ඒ කාලේ මම සීගිරිය ගිහිල්ලා තියෙනවා. කොළඹ ගිහිල්ලා තියෙනවා. නේද? දත්තුත් නෑ ඉතින් කියන්නත් බෑ. හරිද? මොනවා හරි කියනවා ඉතින්. නේද? ඔයා කැම්පස් තේරිලා ඉන්නේ. You have been selected to a university. එක පැසිව් එකකින් කියන්නේ ඔයාව තේරිලා ඉන්නේ. You have been selected. දෙව්මි නේද ඇහුවේ? ඔව්. You have been selected to a university. To the university කියවනම් විශ්වවිද්‍යාලයට to a university right. ඔයාවනේ. වරගත්ත කෙනා නෑනේ. තේරුණු කෙනා තමයි ඉන්නේ. right. එතකොට කියනවා මම සීගිරි ගිහිල්ලා ඉන්න. සීගිරියේ ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නෙමෙයි සීගිරියේ ගිහිල්ලා තියෙනවා. රයිට් එතකොට මේ යම් තැනකට ගිහිල්ලා තියෙනවා කියන්නේ ඔයා දැන් එතනද ඉන්නේ නෑ දැන් ඒ ස්ථානයේ නෙමෙයි ඉන්නේ දැන් ඉන්නේ හාන්සි පුටුවක ගෙදරට වෙලා හරිද දැන් අන්න ඒ වගේ ප්‍රකාශ කරනු ලබන ස්ථානය තුල ඔබ නැත්තම් හරි ඔයා ඉන්නේ වෙනත් තැනක ඉඳන් නම් මේක කියන්නේ අර මං කතන්දරයක් ගෙතියේ බොරුවට පොඩි කට්ටිය වට කරගෙන ඉස්සර කරපුවා කියනවා මම සීගිරිය ගිහිල්ලා තියෙනවා නේද එහෙනම් අන්න ඒ වගේ වෙලාවට ගෝවල අපි පාවිච්චි කරන්නේ ගිහිල්ලා කියන අදහස ගන්න ගෝන් නෙමෙයි නේද I have මගේ කැපිටල් වලින් ලියන්න been I have been to සීගිරිය right ගෝන් කියලා දාන්නේ නෑ මොකද මං ගෝන් නොදැම්මේ මෙතනට යනවට කියන්නේ ගෝනේ V3 එක විදිහට මං දැම්මේ been අර දෙකෙන් එකක් හරිද I have been to සීගිරිය එහෙනම් බීන් දාන්නේ මොන වෙලාවටද හරිද කතා කරනු ලබන නේද කතා කරනු ලබන ඒ කියන්නේ මේක කියනු ලබන මොහොත වන විට නේද මොහොත වන විට සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මේ කියන මිනිස්සයා ඉන්නේ එතන නෙමෙයි නම් ඒ තැන ගිහිල්ලා ඉන්න තැන නෙමෙයි නම් කතා කරනු ලබන මොහොත වන විට නේද මේ කර්තෘ කියන්නේ මේ මිනිස්සයා හොඳේ කර්තෘ කොහෙද ඉන්නේ වෙන තැනක නම් නේ එහෙම නැත්නම් තමන් කර අතීතයේ කරපු දෙයක් නම් කියන්නේ කරන ලබන මොහොතේ ඉන්නේ වෙන තැනක නම් මේක අත්දැකීමක් නම් එක්ස්පීරියන්ස් එකක් නම් එක්ස්ප්‍රෙස් කරන්නේ මොකක්ද යොදන්නේ බීන් හරි යනවා කියන අදහස ගන්න නම් බීන් දාන්නේ අන්නේ වෙලාවට හැබැයි ඔකේ අනිත් පැත්ත තමයි කතා කරන මොහොතේ ඔයා ඉන්නේ සීගිරි ගල උඩ නම් රයිට් ගෝ භාවිතය ගැන තමයි මේ කියන්නේ ගෝ වල පොඩි විශේෂයක් තිබ්බ හින්දා ඒකත් කියලා දාන්න ඕනේ නැත්නම් හැම එකටම ගෝන් දාන්න පටන් ගන්නවනේ නේද දැන් මං කියලා දෙන්නම් මෙතනින් යනවා මේ මහීෂා හරි කවුරු හරි ශමිලා හරි කවුරු හරි සුදිල් හරි ඕන කෙනෙක් නේද කොහේ හරි යනවා සීගිරියේ අම්මා කෝල් එකක් අරන් අහනවා පුතේ කොහෙද ඉන්නේ දුව කොහෙද ඉන්නවා හරිද දැන් ඔයා ඉන්නේ කොහෙද සීගිරියේ බලන්න පුතා ඔයාද වෙඩින් එකක් තියෙනවනේ අපිට කියන්නේ නැතුවනේ ගියේ අපරාධනේ යන්න වෙන්නේ නැහනේ අම්මසේ කොහෙද ඉන්නේ පුතේ එම් කියලා අහනවා එතකොට ඔයා කියනවා මේම අම්මා මං සීගිරි ගිහිල්ලා ඉන්නේ මොකද කියන්නේ මම සීගිරියේ ගිහිල්ලා ඉන්නේ නේද මං සීගිරිය ගිහිල්ලා ඉන්නේ එතකොට ඉන්නේ සීගිරි ගල උඩ අර සීගිරි අප්සරාව වෙන පින්තූර බලන්න කොහේ හරි සීගිරි ගල උඩ තමයි කොහොම හරි ඉන්නවා එතකොට ඔයා ගෝ කියන අදහස දාන්න ගන්න අපි මෙතනදී
been නෙමෙයි gone. I have gone. I have gone to සීගිරිය. ඔයාගේ ඔෆිස් එකේ ඔයා බොස් නම් ඔයා යටතේ සේවකයෝ මහත්ම මහත්තුරු ඉන්නවනම් ඔයා අහනවා වැඩට එන්නේ නැති කෙනෙක්ගෙන් "Hey, where are you today? What happened to you? Why did you come to work?" එයා කියනවා මෙහෙම I have gone to සීගිරිය. gone to. එතකොට එයා කෝල් එක උස්සන වෙලාවේ කොහෙද ඉන්නේ? දැන් මේ මිනිස්සයා ඉන්නේ කොහෙද එහෙනම්? දැන් ඉන්නේ සීගිරිය උඩ. ඒක සීගිරිය උඩ හරි කොතන හරි තැනක නේද? දැන් සීගිරියේ ඇක්ෂන් එක හැපන් වෙන තැන තමයි දැන් ඉන්නේ. මෙතනදී නම් ඉන්නේ සීගිරියද? නෑ දැන් ඉන්නේ ගෙදර. එහෙනම් ඔයා ඔයාගේ බොස් කතා කරලා ඇහුවොත් ඔයා කොහෙද ඉන්නේ කියලා. ඇත්තටම ඔයා සීගිරිය ගිහිල්ලා ඉන්නව නම් ඒ වෙලාවේ. ඔයා කියන්න ඕන I have been to සීගිරිය කියලා නෙමෙයි. I have gone to සීගිරිය. මම කොළඹ ගිහිල්ලා ඉන්නේ. ඉන්නේ කොළඹ නම් මේ වෙලාව ඔයා කියන්නේ I have gone to Colombo. I have gone to Jaffna. හරි? හැබැයි ඔයා කොළඹ ගිහිල්ලා තියෙනවා කියලා පුරසාරමක් කියන්න ඕන නම්. නේ? යාපනයේ ගිහිල්ලා තියෙනවා. I have been to Jaffna 3 times. Gone to නෙමෙයි been to. Right? Never forget this thing. මම හිතන පැහැදිලිද කියලා. I had been to ගිහිල්ලා තිබ්බා එහෙනම්. present සුගත්ගේ question එක ගැන අහන්නේ. I had been to සීගිරිය කියවනම් මං සීගිරිය ගිහිල්ලා තිබ්බා කියන එකේ අහන්නේ. තියෙනව නෙමෙයි තිබ්බා. හරි මං ඊළඟ ටෙන්ස් එකේදී කියලා දෙනවා මේ have been has been එක. පැටි යන්නේ තාම. right? ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තිබ්බා ඒකුණොත්. ඒක ඊළඟ එකදී පැහැදිලි කරලා දෙන්න. right? මම සීගිරිය ගිහිල්ලා ඉන්නේ ගිහිල්ලා තියෙනවා. එහෙනම් පැහැදිලිනේ මේක? ඔන්න ඕක තමයි present perfect එක ගැන ඉගෙන ගන්න තියෙන එකක්. ඊළඟට present perfect එක ගැන තව වැදගත් දේවල් ටිකක් තියෙනවා. හරිද? අමතර දෙයක්. අමතර දේවල් ටිකක්. අමතර දේවල් ටිකක් තියෙනවා. ඒක හරි වැදගත්. මේ ටෙන්ස් එක ගැන. මෙන්න මේව තමයි අමතර දේවල්. ඔයා දන්නවා මෙන්න මේ පද ටිකක් තියෙනවා ඉංග්‍රීසි වල present perfect එකත් එක්ක පාවිච්චි වෙන නිතරම. right? already කියන වචනය. already කියන එකේ තේරුම තමයි දැනටමත් කියන එක. දැනටමත්. තව එකක් ගමුකෝ. right? yet කියන එක. yet කියන එක එක තේරුමක් තමයි මේ ටෙන්ස් එකත් එක්ක පාවිච්චි කරනවා තවම කියන එක. තවම මං තවම බැඳලා නැහැ. ඔහු තවම අඬලා නැහැ. නේද? ඇය තවම ඇවිල්ලා නැහැ. අන්න ඒ වගේ තවම කියන අදහස. ඊළඟට තව එක වචනයක් මම පෙන්නන්නම් ඔයාලට මේක නෝට් කරගන්න පුළුවන්. ever කියන එක. හරිම ලස්සන එකක්. ever කියලා කියන්නේ කවදා හරි නේද? කවදා හෝ එහෙම නැත්නම් කවදා හරි. ඔයා කවදා හරි සත්තු මරලා තියෙනවද? නේද? ඔයා කවදා හරි අම්මත් එක්ක කොළඹ ගිහිල්ලා තියෙනවද? ඔන්න ඔය වගේ ඒවා. නේද? අනේ never කියන්නේ කවදාවත් නැහැ කියන එක. කවදාවත් නැහැ. මොන වගේ ඒවාද? කවදාවත් නැහැ. මං කවදාවත් ඔහුට බැනලා නැහැ. මං කවදාවත් ඔහුට ගහලා නැහැ. අන්න ඒ වගේ. right. already ever never ඔය වගේ පද. just යමු. නේද? right. තව එකක් මං කියලා දෙන්නම් just කියන එක. just කියන එක මෙතනදී පාවිච්චි කරන්නේ අර time expression එකක් විදියට. කාලය හඟවන පදයක් වගේ. නිකන් හරියටම just කිව්වාම මේකේ තේරුම එන්නේ එතකොට මේ දැන් වගේ අදහසක්. just වලට ගොඩාක් තේරුම් තියෙනවා. හරිද? මේ tense එකත් එක්ක මේක දානකොට නිකන් අර මේ දැන් චුට්ටකට කලින් වගේ අදහස. හරිද? චුට්ටකට කලින්. මම මේක මේ කියලා දෙන්න හදන්නේ ඔයාට තේරෙන විදියට. just වල තේරුමක් තමයි මේ දැන් එහෙම නැත්නම් අර චුට්ටකට කලින් කියන වගේ තේරුමක්. දැන් චුට්ටකට කලින්. හරිද? අන්න ඒ වගේ අයිඩියා එකක් තියෙන්නේ. අපේ ඉන්න මම හොඳට කළු පාට කරන්නම්කෝ. හරි. මේ දැන් චුට්ටකට කලින්. හැබැයි just වලට තේරුම් ගොඩක් තියෙනවා. දැන් මේක ඔයilla මේ වීඩියෝ එක කවුරු හරි පඬිතෙක් බැලුවොත් එයා හිතයි සර් මේ දැන් චුට්ටකට කලින් කියන්නේ right several minutes ago අර ඒ වගේ එකක් දාන්න කියලා. නෑ මේ tense එකත් එක්ක දානකොට just වලින් එන spoken english මේ ස්වභාවය තමයි just දැම්මහම එන්නේ චුට්ටකට කලින්. මම මේ චුට්ටකට කලින් දැන් ආවේ. මේ දැන් නේද? දැන් චුට්ටකට කලින් මේ ආවේ. අන්න ඒ වගේ අදහසක් ගන්න. හරි? just වලට තේරුම් වෙනම ගත්තොත් ගොඩක් තියෙනවා. just කියන එකේ තේරුම් මෙතන කියලා දෙන්න කිව්ව සෑහෙන්න වෙලා යනවා. මම නිකන් කියන්න. අර නිකමට කියන අදහස. හැබැයි මේ tense එකත් එක්ක නෙමෙයි හොඳේ. නිකමට සාධාරණ කියන adjective එක I am a just man. මම සාධාරණ මිනිහෙක්. reasonable කියන එකක් තියෙනවා මේ just වල adjective එකක් විදියට. හරි? මම මේ නිකමට ආවේ. I just came to see you today.
I just came to see you today. මම නිකමට ආවා බලන්න. නේද? හැමදාම තෑගි උස්සන් එන මොනම කෙහෙල් මලක්ද මන්ද මෙයා කරන්නේ. මෙයා කියන අනේ don't worry, don't get angry. I just came to see your son. මම වගේ පුතාව බලන්න ආවේ නිකන්. නේද? තව කෙනෙක් කියන I am දේශපාලඥයෙක් කතාවක් කරනවා නිර්ම පාරේ යනකොට. නේද? වේදිකාව පුපුරන්න හදනවා. I am a just man. මම සාධාරණ මිනිහෙක්. නේද? Right? We are a just political party. අපි සාධාරණ දේශපාලන පක්ෂයක්. නේද? පුට ගහ කියනවා. ඒ සාධාරණ නිකමට වගේ තේරුම just වල තියෙනවා. හරි අපි දැන් යනවා මේන් එක එක අරගෙන එක සෙන්ටෙන්ස් එකයි මම හදන්නේ. අද වෙලාව මට සෑහෙන ඉති කර ගන්න ඕන. ගොඩක් දේවල් කියලා දෙනවා. අපට පේනවනේ චුට්ටක් නිකන් ඉන්නතෝ කියලා දෙනවා කියලා. මේ already කියන එක දාන හැටි මෙන්න මෙහෙමයි. දැන් අපි සාමාන්‍ය සෙන්ටෙන්ස් එකක් හැදුවොතින් මම මේක මෙහෙම ලියන්නම්කෝ. මෙහෙම මම ගන්න මේක තේරෙන එකක්. මම බත් කාලා ඉන්නේ. දැන් ඕක ගත්තොත් ඔයා දන්නවා මේ සාමාන්‍ය විදිහට ලියන්නේ I have eaten rice නේද? ඔයාට ඕන නෝට් කරගන්න පුළුවන්. I have eaten rice. පැහැදිලිද? ඕක ඔය වගේම තව ඕන එකකට දාන්න පුළුවන්. දැන් අපි හිතමු මට ඕන වෙනවා කියන්න මම දැන්ටමත් බත් කාලා ඉන්නේ. හරිද? ලොකු ටෙන්ස් එකක් තමයි ඔයා ඉගෙන ගන්න. මතක තියාගෙන ඉගෙන ගන්න. මම දැනටමත් බත් කාලා ඉන්නේ. දැනටමත්. අපේ දරුවා දැනටමත් අඬලා ඉන්නේ. අනේ ඇයි යාට කරදර කරන්නේ? නේද? ඔහු දැනටමත් විභාගයේ අසමත් වෙලා ඉන්නේ. අපේ තාත්තා දැනටමත් නේද? බීලා ඉන්නේ. අනේ වගේ දැනටමත්. ඔහු දැනටමත් කසාද බැඳලා ඉන්නේ. ඇය දැනටමත් ඇවිල්ලා ඉන්නේ. දැනටමත්. හරිද? දැනටමත්. එතකොට මේ වචනේ රිංගවන්නේ කොතනද? have ගාවට තමයි මෙයාව අලවන්නේ. I have හරිද කියලා ලිව්වා. ඊට පස්සේ have ට ඇලෙව්වා ගම් ටිකක් ගාලා මොකද්ද? හොඳට ගම් ගන්න ඕන right? ඔන්න ඔහොම ගාලා ඇලෙව්වා. I have already right? අනිත් එක එහෙමයි. පොඩි කාලේ රෙදි හොදනකොට ඉස්කෝලේ යුනිෆෝම් එක අඳින නිල් දානවා කියලා එකක් කරනවානේ. නිල් මතකද නේ? යාළුවෝ ඉස්කෝලේ ළඟ එක නිල් වැඩි වෙච්චා නිල් අඩු වෙච්චා. සුදු ෂර්ට් වලට නිල් දාලා එහෙම නැත්නම් ගවුම් වලට නිල් දාලා අන්නේ වගේ මොකක් කර නිල් ටික දාන්නේ ගවුමකට වගේ එහෙම නැත්නම් යුනිෆෝම් එකට වගේ මේ have එකට තමයි මේ already කියලා අලවන්නේ. I have already eaten rice. දැනටම බත් කාලා ඉන්නේ. හරි? ඒ වගේ මේක have එක එළියට ගත්තා නම් ප්‍රශ්නයක්. ඔයා දැනටම බත් කාලාද ඉන්නේ? Have you already? right මම අපි you දැම්මම you have already eaten rice. Have you already eaten rice? Have you already married? දැනටමත් බැඳලාද ඉන්නේ? Are you so sad like that you can say to someone right? Have you already given your word to that boy? or දැනටමත් ඒ කොල්ලට වචනේ දීලාද ඉන්නේ? Have you already written your essay? ඔයා දැනටමත් ඔයාගේ රචනාව ලියලාද ඉන්නේ? Have you already taken a decision? ඔයා දැනටමත් තීරණයක් අරගෙනද ඉන්නේ? You have not already taken right? You have not already come to a decision. ඔයා දැනටමත් තීරණයකට අවිල්ලා නැහැ. නේද? ඔන්න ඔය වගේ ඕන තරම් කියන්න පුළුවන්. ඉතින් already කියන එක දාලා මම තව දෙකක් තුනක් ලියන්නම් examples. She has already right? She has already come. come කියන්නේ එනවනේ. ඒකේ come came come P3 එකත් come තමයි. She has already come. ඇය දැනටමත් ඇවිල්ලා ඉන්නේ. She has already come. නේද? He has already නේද drunk. අයියෝ එයාත් එක්ක කතා කරලා වැඩක් නැහැ. There is no meaning of talking to him. He has already drunk. ඔහු දැනටමත් බීලා ඉන්නේ. දැනටමත් නේද? My friend has already right told කියලායි ඉන්නේ. මගේ යාළුවා දැනටමත් කියලා ඉන්නේ. මොකද්ද? His idea to her right? මගේ යාළුවා දැනටමත් ඔහුගේ අදහස කියලා ඉන්නේ. බලන්න ටික ටික මම මේක දුරස් කරන හැටි හරි දික් කරන හැටි. to her in front of කියන්නේ ඉදිරි පිට නේද?
parents. In front of her parents. ඇයගේ දෙමව්පියෝ ඉදිරිපිටම ඔහුගේ මගේ යාළුවා ඔහුගේ අදහස ඇයට කියලයි ඉන්නේ දැනටමත්. දැනටමත් මගේ යාළුවා ඔහුගේ අදහස ඇයට ඇයගේ දෙමෝ in front of idea to her in front of her parents. Yes. ඇයගේ දෙමව්පියෝ ඉස්සරහා ඇයට ඔහුගේ මගේ යාළුවා ඔහුගේ අදහස දැනටමත් කියලා ඉන්නේ. Right? පැහැදිලිද දික් කරපු හැටි මම ඒක. කොහොම තින් දිග වාක්‍ය හදා ගන්න පුළුවන්. හරිද? He has already cooked. ඔහු දැන්ටම උයලා ඉන්නේ. පැහැදිලිනේ? තව පොඩක් කියන්න ඕනේ. මේ he has කියන he has already කියන එක he has already I have already කියන එක ගත්තොත් I've already කතා කරද්දී මේක ලින්ක් කරනවා. I've already I have already කීකේ ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මෙයාව I've already කියලා ගන්න. හරිද? මෙන්න මේ වගේ තැන්වල තියෙන I have already කියන තුන කැලි එකකට සෙට් කරනවා. I've already scolded my friend for not coming to my birthday party yesterday. Right? මගේ yesterday තිබ්බ birthday party එක ආවෙ නැති එකට මම මගේ යාළුවට බැනලා ඉන්නේ දැනටමත්. I've already taken a decision not to do this. I've already taken a decision. මම තීරණයක් අරගෙන ඉන්නේ දැනටම not to do this. මේක නොකර ඉන්නට. Not to do this. Don't නෙමෙයි not to. Right? I've already. Right? He's already. She's already. Right? He's already. මන්නික මේ he's already he is already කියන එක සෙට් කරන්න පුළුවන්. he is already එහෙම තමයි ඇහෙන්නේ. ඒක නිසා එක yes සුදිල් she has already come. මොකද come කියන ක්‍රියාපදයේ V3 form එකත් come තමයි. come came come. ඇය දැනටමත් ඇවිල්ලා ඉන්නේ. she has already come. she's very good. හරිද? මේ come කියන එකට වෙන එකක් නෑ V3 එක විදිහට දාන්න. come came come. yes good. අනිවාර්යෙන් ප්‍රශ්න අහන්න ඕනද? මම සතුටුයි මානවට වල. ඊළඟට මම යන්නම් වෙන වචනයක් කියලා දෙන්න. already කෙනෙක් කිව්වා. හරි? ඊට පස්සේ මම කියලා දෙන්න හදන්නේ ඔයාලට yet කියන වචනය. yet. number 2 yet. yet කියන්නේ තවම. හරිද? ඕනනම් මාක් කරගන්න මෙයා ගැන කියද්දි මෙයා දාන්නේ නෙගටිව් වේවත් එක්ක. කාත් එක්කද? නෙගටිව් වේවත් එක්ක තමයි මෙයා දාන්නේ. ඔන්න මම කටින් කිව්වා වන්දි ලියන්නේ නැහැ. වැඩිපුර දාන්නේ නෙගටිව් වේවත් එක්ක. නේද? මම තවම බැඳලා නැහැ. කාට හරි ඔහොම කියන්න පුළුවන්. හරිද? right? නේද? අය තවම නේද? ඔහුට වචනයක් දීලා නෑ. ලනෑ. ලයන්න කොහේ ගියත් සෙට් වෙනවා. ලනෑ, බැඳලා නෑ, වචනයක් දීලා නෑ. නේද? අම්මා තවම බත් උයලා නෑ. අනේ පව්. අඬ ඇත්තේ උයලා නෑ. අම්මා තවම බත් උයලා නෑ. හරිද? මම මේ තුනක් ගන්නම්. ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා දැන්. තේරෙන්නේ නැත්නම් අහන්න. හරි? educated අය ඉන්නේ ඔක්කොලම වගේ ගැන මම දන්නවනේ. මම තවම බැඳලා නැහැ. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් I have not married. marry කියන්නේ කසාද බඳිනවා නේද? marry කියන්නේ කසාද බඳිනවට. හොඳට මතක තියාගන්න. හරිද? ඒ වගේම මේක ඇමරිකන්ස්ලා පාවිච්චි කරන්නේ නිකම් marry නෙමෙයි. හරිද? එයාලා දානවා මේකට get married කියලා. හරිද? get married. හරිද? මේක ඇවිල්ලා phrasal verb එකක් විදිහට තමයි යාලා පාවිච්චි කරන්නේ. මේක V3 එක තමයි get married නෙමෙයි got married. I have not got married yet. අගට තමයි yet එක set වෙන්නේ කියලා මතක තියාගන්න. questions මේ negatives එක දාන්නේ නැහැ කියන ඒවත් එක්ක අගට තමයි yet දාන්නේ. I have not married yet.
I have not married yet. කතා කරද්දී yet එක වෙනම කියලා දානවා. නැත්තම් ඇමරිකන්ස්ලා හුණාට බ්‍රිතාන්‍ය කට්ටිය නම් ගන්නේ සාමාන්‍ය මැරි කියන එක. ඉතින් ඔයාලට බ්‍රිතාන්‍ය විදිහට කියනවා මැරි කියන ක්‍රියාපදය අරන් මේකේ IED දාන්න පුළුවන්. I have not married yet. I have not married yet. I have not married yet. එහෙම නැත්නම් I haven't married yet. නේද? මේක එකතු කරන්න පුළුවන්. මම මේක එකතු කරේ නෑ right? I have not married yet. ඇය තවම ඔහුට වචනයක් දීලා නෑ. Come on. She has not. She hasn't. Give කියන්නේ දෙනවනේ. EIVEN given a word. වචනයක් කාටද? To him. අන්තිමට දානවා yet. She hasn't given a word to him yet. අම්මා තවම බත් උයලා නෑ. හොඳට මතක තියාගන්න. We use the word yet with negative sentences and we put it at the end of the sentence and never forget you can form sentences. Questions only. හදන්න පුළුවන් questions. හදලා බලන්න හිතින්. නේද? Mother hasn't cooked rice yet. හරිද? අම්මා තවම බත් උයලා නෑ. ඇය තවම ඇවිල්ලා නෑ. කොහොමද ලියන්නේ? හෙට දෙන්නම් කතා කරන්න ගොඩක්. She hasn't come yet. නේද? ඔහු තාම ගිහිල්ලා නෑ. ගෙදරට එනවා පුදුමාකාර කරදරයක්. ඒ මිනිසයා යන්නෙම නෑ. කතා කර කර ඉන්නවා. ජනේලෙ දොරෙන් එබිලා බලලා කියනවා මේ නංගි බලන්නකෝ අනේ අර මිනිසයා යන්නෙත් නෑ. අපිට පාඩම් කරන්නත් නෑ. එයා ගිහිල්ලාද බලන්න. නංගි කියනවා මේ අක්කා he hasn't gone yet. එතකොට go and gone මේක තමයි දාන්නේ. He hasn't been නෙමෙයි. He hasn't gone yet. ඔහු තාම ගිහිල්ලා නෑ. හරිද? ඔයා හොටෙල් එකක කෑම කනකොට වේටර් ඇවිල්ලා පිඟාන ගන්න හදනවා ඔයාගෙන්. ඔයා කාලා ඉවරද තාම නෑ. නේද? ඔයා කියනවා I haven't finished yet. finish කියන්නේ ඉවර කරනවා කියන්නේ I haven't finished yet. I haven't finished yet. නේද? මම තාම ඉවර නෑ. ඉවර කරලා නෙමෙයි ඉන්නේ. ලා නෑ. තවම නෑ. නේද? She hasn't done it yet. ඇය තවම ඒක කරලා නෑ. කරනවට කියන්නේ do කියලා. V3 එක මොකද්ද? done. doනේ නෙමෙයි done. She hasn't done it yet. ඇය තවම ඒක කරලා නෑ. නේද? ඔහු තවම ලියුම එවලා නෑ. He hasn't sent. sent කියන්නේ එවනවා. sent කියන්නේ V3 එක. He hasn't sent the letter yet. What to do? මොනවා කරන්නද නේ? ඔහු තාම ලියුම එවලා නෑනේ. He hasn't sent the letter yet. නේද? ඇය තවම මට කියලා නෑ. She hasn't told me yet. ඇය මට තාම කියලා නෑ. About her decision. ඇයගේ තීරණය ගැන. About her desires. ඇයගේ අවශ්‍යතා ආශාවල් ගැන. About her wishes about the future. ඇයගේ අනාගත ප්‍රාර්ථනා ගැන මොන දෙයක් කියන්න. She hasn't told me yet. He hasn't told me yet. My father hasn't told me yet. I don't know about his life. I can't exactly say about his wishes because he hasn't told me yet. I can't take a decision about our future because she hasn't told me yet. තේරුණාද කියන දේ? මේවා දැනගෙන ඉන්න ඕන වෙන්නේ කතා කරද්දී ඔයාට ඕනේව සෙට් කරගන්න. නැත්තම් ගොත ගහගා හැමදාම I don't know I like she like ඉන්න තමයි වෙන්නේ. හරිද? නීට් එකට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න ඕන නම් ඇත්තටම ඔයා හරියට වැඩ කරන්න. සපෝට් එක මම දෙනවා ඔයා ගෙවන ගානට වඩා වැඩියෙන් කියලා. ඔයාට තේරෙන ටැක්සියක් ඇති. රයිට් එහෙනම් මම යන්න ඊළඟ එකට. ඔයාට මේවයි ක්වෙස්චන් හදන්න පුළුවන්. හරිද? මම එකක් නිකන් දෙල්ලමට කියන්න. මෙන්න මේ තියෙන නේද? hasn't කියන එක ගන්න එළියට. උස්සලා ගහලා මෙතනින් ලියනවා. අතනින් අයින් කරලා හරිද? අපි හිතමු ඒක ලිව්වා කියලා එහෙම. මට ලියන්න කම්මැලි. මෙතනින් කපලා මේක ඇල ගෙනහලා මෙතනින් තියුවා කියලා දාන්නකෝ. hasn't he gone yet? දැන් එහෙනම් ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඔහු තවම ගිහිල්ලා නැද්ද? එතකොට හැදෙන්නේ නේ. තවම නැද්ද කියන එක එතකොට. නේද? මේක හදන්න යන්න එපා. ඉතින් ගැලපෙන්නේ නැහැනේ. මම තවම ඉවර නැද්ද කියලා වගේ එකක්.
එහෙම ඕනේ. She hasn't done it yet. මේකෙන් ගන්නවා hasn't එළියට මං මෙතනට. ඇය තවම ඒක කරලා නැද්ද? හරිද? ඔයාගේ පුතා තවම ඒ වැඩේ කරලා නැද්ද? නේද? අහන්න පුළුවන් නේ. Hasn't your son done that work yet? හිමීට හදන්න. හැම එකටම ගුරුවරයෙක් ඕනේ නැහැ. You can be your teacher. If you know the path, you can go. Now you have the light. Now you have the road. So you have legs. You have to walk. And also you have eyes. Right? Don't be helpless. There is no one to help you at this journey of learning English. Actually, I am saying this. People will try to take your money, right? Saying, I guarantee you will speak like this after completing this course, that course, this one is superb, right? Don't get cheated. Because I know the value of money. Because I'm not saying about myself. I know about money and how you earn it. So every single rupee has a big story. Everything that you own today is a result of a big dedication, right? Money does not come to you in a soft way. If you or your mother, father, or someone works for you, right? It's very important. So you should be your teacher, and I will guide you to find that path within you. Even a person, even a man can become a Lord Buddha one day, right? If he works well in a dedicated manner. No class will be helpful to you, right? Keep it in your mind. I talk only the reality, right? Only colorful boards, only colorful advertisements will blind you, and after you will end up with empty pocket one day without any knowledge, right? Wake your giant up within you. You are the one who can make you perfect. After knowing the path, you have to travel alone in that way, right? Through that way, along that way. You are the one who has to handle your life, right? Never no one will work for you. You have to take the chance today. If you don't take your time and chance today, someone else will take your chance for you, and right, someone who understand me will walk through that path and will see the light of wisdom. Right, මං තේරෙනවා කියලා. All teachers are blocked, or all teachers has blocked. The university are closed. University has been closed. University දෙව්මී අහලා තියෙන ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ. University are closed කියන්න බෑ. University කියන එක ඒක වචනයක් නිසා. University is closed. The university is closed. විශ්වවිද්‍යාලය වහනවා කියන්න පුළුවන් එහෙම. University has been closed කියලා කියන්නේ විශ්වවිද්‍යාලය වහලා තියෙන්නේ. හරි? Right. University has closed කියන එකට වඩා නිවැරදි වන්නේ the university has been closed කියන එකයි. ඒ වගේම university is closed කියලා කිව්වනම් විශ්වවිද්‍යාලය වහනවා කියන අදහස. කියන්නේ මේ වහලා තියෙන්නේ කියන අදහසම තමයි අපිට ඕන වෙනවා නම් කියන්න මේක මේ දැන් ටිකකට කලින් වගේ university has been closed because of picketing. Right. මේ තුන වෙනස අඳුනගන්නේ කොහොමද? Right. University are closed කියන එක වැරදි. ඒක ආයක නිසා උතන්ට ඉස් දැම්මනම් ඔයාගේ විශ්වවිද්‍යාලයේ ඩීන් හරි වයිස් චාන්සලර් හරි කියන්න පුළුවන්. University is closed for 3 days. දවස් 3කට විශ්වවිද්‍යාලය වහනවා. පැහැදිලිද? University is closed කියවනම්. University has been closed because of ragging incident in a hostel. Hostel එක
රැගින් සිද්ධිය නිසා විශ්වවිද්‍යාලය වහලා තියෙන්නේ. එතකොට දැන් නෙමෙයි වැහුවේ. දැන් ටිකකට කලින් වහලා තියෙන්නේ. වහපු බව තාම තියෙනවා පවතිනවා. University has closed කියන එකත් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට කරපු එක්කෙනාව අතෑරලා පැසිව් නොවන වාක්‍යයක් කට්ටිය කියනවා. Right? Schools reopen tomorrow. අන්න එහෙම කියනවා. ඒ කිව්වට ඒ වාක්‍යය 100% grammatically correct නෑ ඔය තුන්වෙනියට ටයිප් කරපේ. මම මේ මැසේජ් එකක් බලාගෙන කියන්නේ. හරි? අන්න ඒ වගේ. Right? පළවෙනි එක හරිය all dishes are blocked. has blocked නෙමෙයි has been blocked වෙන්න ඕනේ. හරි මම ඊළඟ එකට යන්නම් හොඳේ. බල ප්‍රශ්න දින අහලා තියන්න. ඊළඟට never ever කියන වචනේ තමයි මම කියලා දෙන්න හදන්නේ. Right? Ever. Sorry. Ever. Yes. Ever. Never. නැකින්නේ. හරි. ever කියන වචනේ ගත්තොතින් ඔයාලට පුළුවන් කවදා හරි කියන අදහස කියන්න. මේක පාවිච්චි කරන්නේ questions එක්ක වැඩිපුර. මොනවත් එක්කද? ප්‍රශ්න එක්ක. with questions. බලන්න එක ටෙන්ස් එකක් ඉවර කරගන්න යන වෙලාව. හරි. questions එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක ජනප්‍රියතාවක් තමයි. right? Have you ever? මේක දන්න ඔයා. හරි. Have you ever කියලා දාලා ඉවරලා වාක්‍ය රටාවක් තියෙනවා. V3 එකකින් ක්‍රියාපදේ තියලා අහන ඒවා. Have you ever drunk? මෙන්න මේ වගේ. මම අහන කෙනෙක්ගෙන් have you ever, right? Have you ever drunk? අරක් ඔයා කවදා හරි අරක්කු බීලා තියෙනවද? බොයිකින් අහන්න පුළුවන් කවදාද? Have you ever drunk අරක්? ඔයා කවදා හරි අරක්කු බීලා තියෙනවද? නේද? මේ questions එක තමයි යන්නේ. නේද? Has she ever told you about ඇය කවදා හරි ඔයාට ඔය ඇයගේ ජීවිතය ගැන ඔයාට කියලා තියෙනවද? Has she ever told you about? Have you ever been to India? Very good. Have you ever been to? ever මං කිව්වා ගෝන් වෙනුවට දාන්නේ මොකද්ද? මේකේ දාන්නේ been. Have you ever been to India? ඔයා කවදා හරි ඉන්දියාවට ගිහිල්ලා තියෙනවද? නේද? ජෙෆ්නා. Have you ever been to? නේද? ඔයාට මේ have දාලා විදින්න. Have you ever cooked rice? Have you ever expressed your love to a boy or a girl? Have you ever express කියන්නේ ප්‍රකාශ කරනවා. නේද? express වේගවත් වගේ නෙමෙයි හොඳේ. Have you ever expressed your intention? ඔයාගේ අරමුණ ඔයා කියලා තියෙනවද? ප්‍රකාශ කරලා තියෙනවද කවදා හරි? Have you ever expressed your intentions? අරමුණු අභිප්‍රායවල් අභිමතයල් සිංහල වචනේ නෑ අභිමතයල් නෙමෙයි අභිමතයයන් මොනවා හරි කමන්නේ. වගේර හිතේ තියෙන දේවල් අර intentions බලාපොරොත්තු. Have you ever expressed your intentions to your friends? right ඕන දෙයක් කොහොම යන්න පුළුවන් ලියන්න යන්න පුළුවන්. ඒ වගේම dear ladies and gentlemen, you can say many things like this. ඔයාලට මේ have you ever කියන එක වෙනුවට ඕනනම් have you වෙනුවට haven't you කියලා දාන්නත් පුළුවන්. මම දෙකක් විතර ලියලා වෙන්න නැහැ. කළු පාටින් ඔයාලට have you වෙනුවට ඕනනම් දාන්න පුළුවන්. the has she වගේ වෙනුවට මෙහෙම. මම උඩම ලියලා තියෙන have you ever drunk කරක් කියන එක වෙනුවට මම ලියනවා haven't you කියලා ඕනනම් බලන්නකෝ. haven't you? ඔයා කවදා හරි අරක්කු බීලා නැද්ද? يعني කවදාවත් එත කවදා හරි right. Haven't you ever drunk කරක් නැද්ද?
කවදාවත් ඒ කරලා නැද්ද? අර ඇහුවේ මෙච්චර රතු පාටින් ඇහුවේ කරලා තියෙනවද කියලා. Haven't you ever drunk arak? හරිද? Hasn't she ever නේද? Hasn't she ever loved you? ඇය කවදාවත් ඔයාට ආදරය කරලා නැද්ද? ඒක පේන්නේ නැහැ මම ටික උඩ රදින්නම්. දැන් පේන්නේ ඔන්නම් තිබ්බන. Hasn't she ever loved you? ඇය කවදාවත් ඔයාට ආදරය කරලා නැද්ද? අයියෝ ඔයා ගොඩක් රැවටිලා බලන්න. Hasn't she ever loved you? අම්මෝ පවුනේ. Hasn't she ever loved you? Hasn't she hasn't him, hasn't he, right? Right. ඔන්න තව ලස්සන කරන්න පුළුවන්. මේ නිකන් ඔර දැනුම වැඩිපුර හොයන්න යන අය වෙනුවෙන් තමයි මම මේ සෙන්ටෙන්ස් එක කියන්නේ ක්වෙස්චන් වර්ඩ්ස් දාලා තව හදන්න පුළුවන් වුණා. Why hasn't? Why hasn't she ever loved you? ඇයි කවදාවත් ඔයාට මේ ආදරය කරලා නැත්තේ? Why hasn't she ever loved you? ඔන්න එහෙම නෙගටිව් කරන්න පුළුවන්. right? okay. ඔය විදියට හදන්න පුළුවන් අවශ්‍ය නම් නෙගටිව් ඒවත්. හැබැයි කිව්වේ නෑ කියන්න එපා. නෙගටිව් ඒවත් එක්ක හදද්දී ඕනනම් never දාලා හදන්නත් පුළුවන්. හරි? එකම මතක තියාගන්න මම මේ ස්ක්‍රීන් එක අයින් කරන්න හදන්නේ. ඔයාලට ඕන වීඩියෝ එකේදී නැවතත් තවත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. මතක මේ ලෙසන් එක හොඳයි. බලන එක වටිනවා කියලා. නිකන් අර වාක්‍යයක් හදන හැටි නෙමෙයි මම මේ කියලා දෙන්නේ. right ඊළඟ never. අපි යන්නේ never වලට. හරි? I'm going to remove this one. හරි ඊළඟට ගන්න හදන්නේ never කියන එක්කෙනාව never කියන්නේ කවදාවත් නෑ කියන එක. හරි මං කවදාවත් ඇයව දාලා ගිහිල්ලා නෑ. right දාලා ගිහිල්ලා නෑ. මං කවදාවත් ඇයව දාලා ගිහිල්ලා නෑ. නේද? කවදාවත් දාලා ගිහිල්ලා නෑ. මම ධම්මට කියනවා ගිහිල්ලා බෑ නා. right මං කවදාවත් ඇයව දාලා ගිහිල්ලා නෑ. දැන් හරි ලේසි. මේක මේ never දැම්මහම ඔටෝමැටිකලි නෙගටිව් වෙනවා. දැන් හොද්දකට හරිද? ඔව්. මොනවද? මිරිස් දැම්මහම ඒක නිකන් ඔටෝමැටිකලි මිරිස් නෙමෙයි මාළු මිරිස් ව්‍යංජනයක් හදනකොට විය යුතුයි. right මිරිස්නේ කොහොම වුණත් නේ චුට්ටක් මිරිස් ගතිය වැඩි වෙනවන්නේ. දන්න අය දන්නේ නැති. හිතන දේ මං කියන්නේ. මං ඔයලා නෑ. ඒ මාළු මිරිස් දැම්මම වෙනද තරම් මිරිස් දාන්න ඕනේ නැති එකක් ඇතිනේ. I have නෑ කියන අදහස ගන්න නිකන් have එකට not දාන්න ඕනේ නෑ. have never. හරිද? I have never. leave කියන්නේ දාලා යනවා. නේද? ඉතින් මම මෙතනදි ගන්න I have never left. leave වල V3 එක නිකන් අමතක කරන්න එපා ටිකක් වෙලා යනකොට V3 දාන්න ඕන බව. ලා නෑ කරලා නෑ. තාම මේ ඉන්නේ මේ ටෙන්ස් එකේ. I have never left her. නැතුව මේකේ මේ have වලටත් not දාන්න එපා. I have not never left කියන්න එපා. හරිද? දෙපාරක් නෙගටිව් වෙනවා. repetition කියලා අපි ඉංග්‍රීසි වල වැරද්දට කියන්නේ. repetition කියන්නේ පුනරුක්තිය. නැවත නැවත යොදන්න ඕනේ. I have never left her. මං කවදාවත් යොදාලා ගිහිල්ලා නැහැ. I have never been to Kandy. yes මං කවදාවත් නුවර ගිහිල්ලා නැහැ. මම නම් ගිහින් තියෙනවා තරම්. නේද? I have never අර go කියන එක දන්නවනේ. been to කියලා කැමැත්තෙන දාන්න පුළුවන්. Jaffna India නේද? Trincomalee leaf නේද? මම නිකන් වෙන එකක් කියන්නම්කෝ. I have never been to her home. මං කවදාවත් ඇයගේ ගෙදරට ගිහිල්ලා නැහැ. I have never been to her home. Have you ever been to her home? Yes, I have been to her home. But I have never been to Kanchana's home. I have never been to Nirma's home. I like that you can say. I have never been to my best friend's home. Yes. I have never been to කියලා ඕන තරම් ගියම කවදාවත් ගිහිල්ලා නැහැ.
නේද? අන්න බලන්නකො මං කියන එක. She has never come. ඇය කවදාවත් ඇවිල්ලා නෑ. ඕ මන්ද මෙහිමත් ඇයක්. To our home. අපේ ගෙදරට. ඇය කවදාවත් අපේ ගෙදරට ඇවිල්ලා නෑ. හරි? ඕන්න මන් දාන්නම් ඕක your home කියලා. ඇය කවදාවත් ඔයාගේ ගෙදරට ඇවිල්ලා නෑ නේද? කේලමක් කියනවා. එහා ගෙදර එක්කින ඕනේ මෙහා ගෙදර නෝනේ රණ්ඩු කරවන්න ඔයා ගිහින් කියනවා කාට හරි. ඔනේ බලන්න කවුරුද්දට she has never come to your home නේ. You very bad people, jealous, they are jealous. You bought a puppy, you bought a car last week. That is why they are jealous. That is why she has never come to your home. කාටවත් කියන්න එපා මම මේ කිව්වා කියලා හරිද? මං කියන්නේ විශ්වාසෙට. අපි යාළුවෝනේ අය නිසා මං කියන්නේ. අපි හින්දා ඇයි හොඳයි කමට කියන්නේ ඈ? එහෙම කියලා කියනවා කට්ටිය. ඇවිල්ලා ගිනි ගෙඩි පත්තු කරලා යනවා. She has never come to your home. නේද? අසල්ලාජි තුන්වෙනි ගෙදර එක්කිනා කෙනෙක් කියනවා එහෙම. ඊපස්සේ ඒ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ හැස් එක මුලට ගත්තා නම් මොකද? ක්වෙස්චන් එකක්. Has she never come? නාලවල අහනවා නේද? Has she never come to your home? ඇස් ලොකු කරලා නේද? She never come to your home? ඇ කවදාවත් ඔයාගේ ගෙදරට ඇවිල්ලා නැද්ද? කවදාවත් ඇවිල්ලා නැද්ද? Has she never come to your home? ඕන්න තව ලස්සන කරන්නම් මම මේක. ඕන්න බලන්න දාන එක මම. මොකද වෙන්නේ එතකොට? Has she never come to your home yet? ඇය කවදාවත් ඔයාගේ ගෙදරට ඇවිල්ලා නැද්ද තවම? පැහැදිලිද? දැන් ඉගෙන ගන්න දේවල් අත්හදා බලන්න. මට මේක කවුරුත් ගුරුවරයෙක් කියලා දීලා නෙමෙයි. මම මේවා තනියෙන් කරන වැඩ. ඔයත් කරලා බලන්න හරි ජොලි මේවා. අයියෙත් එකක් කලියම් ගන්නද? ගැලපෙන වද කියලා බලන්න තමන්. තියෙනවනේ. Have you any lessons? Ever, never, yet and just. සුදිල් අහන්නේ මගෙන් දැන් මේ ever, never, yet කියන වෙන මොන හරි පාඩම් ටිකක් තියෙනවා කියලාද? නැත්. පැහැදිලි දාන්න. use කරන තැන්. අනේ සුදිල් මට තේරුන්නේ නැහැ අනික. හරිට දාලා තියෙනවා මම කියන්නම් අනිවාර්යයෙන්ම. අනික මට පැහැදිලි නෑ නැත්තම් මම කියන මේ දාලා. තරන්නට ටයිප් කරලා දාන්න හරි ආන්නවද? හොඳට දාන්න මම ඒකට කියන්න මොකක්ද ආන්නේ කියන එක බලලා. හරි ඊට පස්සේ just මම මේ කියන්නේ අතරේ ප්‍රශ්න තියෙනවා දාලා තියන්න හරි. අපි දැන් මේ විදිහට ප්‍රශ්න හදන්නත් පුළුවන් නේද? ඊට පස්සේ just කියන වචනේ නිකන් ගොඩක් වෙලාවට කතා කරද්දී පාවිච්චි කරන එකක්. ඔයාට පුළුවන් මේක කියන්න නිකන් අර අනික් කෙනා පුදුම කරවන්න වගේ නිකන් I'll just come home. I'll call you later. කවුරු කෝල් ගන්න බේරෙන්න බෑ. ඔයා කියනව නේද? අම්මෝ I will just come home. Just come home. මම දැන් ගෙදර මේ දැන් චුට්ටකට කලින් ගෙදර ආවා විතරයි. පැහැදිලිද කියන හැටි? මේකේ අර්ථය අන්න ඒක. සිංහලෙන් ටයිප් කරද්දි නිකන් බයිලයක් වගේ එනවා. I will just come home. මම තේරුම් ගන්න කියන දේ. මම දැන් ගෙදර ආව විතරයි මේ චුට්ටකට කලින් වගේ. ඒක අයිඩියා එක යනවා අනිත් එක්කෙනාට. ඉංග්‍රීසි දන්නවනම්. I will just come home. හරි? I will call you later. මම ඔයාලට පස්සේ කතා කරන්නම්. නේද? later කියන්නේ පස්සේ කියන එක. I'll call you later. I'll just come home. I'm tired. I'm so tired. මට ගොඩාරියක් මහන්සි. I'm so tired today. I'll just come home. Right? She has just gone. She මේ has කියන එක අපිට මෙහෙම කෙටි කරන්න පුළුවන්. මෙහෙම පෙන්නන්න බෑ. She has මේ she is වගේම has දාන්නෙත් මෙහෙමයි. කෙටි කරනවා. She has just gone. ලියාදී තමයි මේක වැදගත්. She has just gone. ඇය මේ දැන් ගී චුට්ටකට කලින් ගියා විතරයි. හරිද? She has just gone. He has just left
left කියන්නේ පිටත් වුණා කියන්නේ. leave කියන්නේ පිටත් වෙනවා කියන එක. දාලා යනකොටත් කියනවා මම කිව්වා leave පිටත් වෙනවා. නේද? left කියන්නේ ඒකේ V3 එක. He has just left the party. ඔහු දැන් මේ චුට්ටකට කලින් පාටියෙන් පිටත් වුණා විතරයි. නේද? ඔළුව සාක්කුවේ දාගෙන ආහනේ නැගලා යනවා දැන් පිටත් වෙලා. නෝනා එනවා හොයන්න පරක් කියලා නිසා. අයියෝ මේ Mr. Silvaද? He has just left the party. Right? You will meet him soon. He has just left the office. He has just left his seat. Seat කියන්නේ මොකද්ද? පුටුව. ආසනේ නේද? ඔෆිස් එකේ එක්කෙනෙක් නැත්තම්. Right? ඔෆිස් එකට කවුරු ඇවිල්ලා අහනවා. Where is your boss? අයියෝ, he has just left his seat. පුටුවෙන් බැහැලා දැන් ගියා විතරයි. To the canteen. Right? තව මෙගාබයිට් 100ක් තියෙනවා බය වෙන්න එපා. රයිට් පැකේජ් එක ඉවරලා කොහොම හරි අපිට ක්ලාස් එක ඉවර කරන්න පුළුවන් ඒ මම හිතනවා. රයිට්? ඔන්න ඔහොම තමයි just කියන එක දාන්නේ. නිකන් just. I have just මං ගිහිල්ලා තියෙනවා මන් නිකමට වගේ right just කියන එක ඕනනම් ගන්න පුළුවන් නිකමට වගේ නේද හරිද මේ දැන් චුට්ටකට කලින් කියන දහසක් just වල තිබේ ඒ බව අමතක නොකරන්න I really urge you urge කියන්නේ මොකද්ද යදිනවා එද බැගෑපත්ව ඉල්ලනවා request කියන එකට වඩා ටිකක් තදින් ඉල්ලනවා request කියන්නේ ඉල්ලනවන්නේ මම urge කරනවා ඔයාගෙන් මොකක් කරන්නද කියලාද not to forget this මේක අමතක නොකරන්න කියලා දැන් මේ just කියන තව යුක්ති දෙයක් කිව්වනේ just කියන මං අමුතුම එකක් කියලා දෙනවා දැන් අර මං කිව්වේ නිකමට වගේ කියන එකත් මේකටම දාලා කියලා දෙන්න just වල තියෙනවා මේ නිකමට වගේ කියන එක මේ tense එකත් එක්කත් උනා යොදන්න පුළුවන් මෙන්න මෙහෙම අම්මේ I have just gone I have just gone right I have just gone wait I have just tried to see her මං ඒව දකින්න නිකමට නිකම් මේ try කළා විතරයි I have just tried to see her not to talk to her ඇයට කතා කරන්න නෙමෙයි හරි අපිට වැටමායිමට වෙලා කවුරුහරි කෙනෙක් සාගර බලාගෙන ඉන්නවා පාරේට කවුරුහරි දිහා. හරිද? නෝන මේක දකිනවා. දැක්කට පස්සේ අහනවා මොනවද තමුසි කරන්නේ උතන්ට වෙලා what are you doing right in front of near the by the gate to අයින්ට වෙලා by the gate to අයිනේ. එතකොට yes I would just try to see her not to talk to her. නිකන් ඇයව බලන්න විතරයි try කරේ නිකමට වගේ try කරේ. I just try to see her not to talk to her. Don't worry about that. සාගර ඉන්නවද? අරහද ඉතින් ඉන්නේ මගේ ආන්න. නැන්ද කොහෙද? හොඳයි නැති එක. Right. සාගර මගෙත් එකට කැම්පස් එකේ හිටියේ. I would just try to see her not to talk to her. She has just tried some jobs. අය නිකමට වගේ නිකම් මේ try කරලා තියෙනවා job කීප වතාවක්ම jobs ගන්න. මොනවා රැකියා ටිකක් ලබා ගන්න නේද? To get some jobs. She has just tried several times to get some jobs. She has just tried several times. Keep වතාවක්ම several times to get some jobs, right? නෝඩ මේක තේරෙන්නේ නැති කියලා මං හිතනවා. මම මේ කතාව මෙතනින් අවසන් කරනවා. ඇවිල්ලා මේකේ පැසිව් එකට යනවා දැන්. හරි? පැසිව් එක හරිම ලේසි. පැසිව් වොයිස් එක මේ ටෙන්ස් එකේ තියෙන. කාටරි බැරි දෙයක් තියෙන ගහන. ඔයා දන්නවා පැසිව් වොයිස් කියන එක අපි කොයි විදිහටද හදාගන්නේ ඔබ්ජෙක්ට් එක මුල් වෙච්ච කියන්න. මේ ටෙන්ස් එකේ පැසිව් වොයිස් හදාගැනීමේදී වාක්‍යයන් නිර්මාණය කරන්නේ ඔබ්ජෙක්ට් එකකින්
alright ඊට පස්සේ දානවා has or හරිද has been එහෙම නැත්තම් දානවා මොකක්ද have been හරිද නිකන් has have විතරක් නෙමෙයි දාන්නේ been කැලලත් එනවා හරිද ඔය දෙකෙන් එකක් දෙකම නෙමෙයි දෙකෙන් එකක් නේද ඊට පස්සේ දානවා right ක්‍රියාපදයේ සුපුරුදු විදිහට V3 එකෙන් කොයි වෙලාවටත් එන්නේ පැසිව් වල කොහොමදත් පැසිව් වල එමය ඊළඟට බයි දාලා ඔයාට ඕන නම් අර සබ්ජෙක්ට් එක අගට දාන්න පුළුවන් අපි ඉතින් ගොඩක් වෙලාවට පැසිව් හදන්නේ සබ්ජෙක්ට් එකයි බයි එකයි ඕනේ නැහැ කියලා හිතාගෙනනේ ඉතින් ඔන්න බලන්න එක්සාම්පල් සෙන්ටෙන්ස් එකක් දීලා මම එකකින් කියලා දෙනවා මේ කතාව හරිද මම ගොඩක් කල් යනවා නැත්තම් මේ උදාහරණ වාක්‍ය examples right මම එකක් පෙන්නන්නම් සිංහලෙන් ලියලා පෙන්නන්නම් පැහැදිලි කරලා කොහොමද මේක සෙට් වෙන්නේ කියලා දැන් අපි හිතමු සුදින් මෙන්න මේ එකක් කරගත්තොත් සුගත් ඕනම කෙනෙක්ට මේක තේරෙන්න ඕන right මේක මම ගන්නම්කෝ ඇය බත් කාලා ඉන්නේ right කාලා තියෙනවා එහෙම නැත්නම් කාලා ඉන්නේ මට ඕන වෙනවා මේක කියන්න ඉංග්‍රීසි වලින් ඉතින් මම මේක කියන්නේ මේකේ ඔයාලට පේනවා ඇය කියලා එක්කෙනෙක් තියෙනවා මේකනේ ඇය බත් කාලා ඉන්නේ ඉතින් මේව ඇය කියලා එක්කෙනෙක් ඉන්නව නම් සුදීල් අපිට තේරෙන්න ඕනේ මේ ඇය කියන එක්කෙනා තමයි ක්‍රියාව කරේ නේද ඒක කරන එක්කෙනා එතකොට ඇය කියන එක්කෙනෙක් ඉන්න නිසා මෙයා මොන වොයිස්ද ඇක්ටිව් වොයිස් කතෘකාරකයි කරපු කෙනෙක් ඉන්නවනේ අපි හරිද ඉතින් අපි මේක සුපුරුදු විදියට ලියා ගන්නවා she has eaten rice කියලා ඇය බත් කාලා ඉන්නේ she has නේද she has අපි මේ කලින් ඉගෙන ගත්තානේ EATEN නේද she has eaten rice ඊට පස්සේ නේද මට ඕනෝ කියන්න මෙන්න මෙහෙම එකක් හරිද බත් කාලා ඉන්නේ කියලා විතරක් බත් කාලා ඉන්නේ බත් කාලා ඉන්නේ වතුර බීලා ඉන්නේ අරක්කු බීලා ඉන්නේ නේද තේ බීලා ඉන්නේ ඉංග්‍රීසි ඉගෙනගෙන ඉන්නේ ඒක කරලා ඉන්නේ නේද ලියුම ලියලා ඉන්නේ ඔහොම කියලා කෑ ගහලා කියනවනේ සල්ලි ගෙවලා ඉන්නේ නේද අන්න ඒ වගේ දෙයක් කරපු කෙනෙක් නැතුව නිකම්ම නිකම් බත් කාලා ඉන්නේ හරිද කියලා විතරක් කියා ගන්න ඕන හරිද බත් කාලා ඉන්නේ මම නිකන් වරහන් ඇතුළේ දාන්නම් ඇය විසින් මෙන්න මේ කෑල්ල අපිට එච්චර මේක වැදගත් නෑ ඇය විසින් කියන එක මේක කපන්න පුළුවන් ඒකයි මම මේක ලියලා පෙන්නන්නේ බත් කාලා ඉන්නේ මට මම මේක කලිනුත් ඉගෙනනවා පැසිව් වොයිස් සම්බන්ධ පිළිවෙලට නීට් එකට ගිහින් ඇති මහා අමාරු දෙයක් නෙමෙයි නිසා මේක ඉතින් උඩ රටාවට අනුව තමයි මේක පෙළගස්ස ගන්නෙ දැන් මේ දීලා තියෙන සෙන්ටෙන්ස් එක හදන්න තමයි මේ උඩම උඩ නිල් පාටින් දීලා තියෙන්නේ මං අන්නේ රටාව දීලා තියෙන්නේ මොකටද ළමයින්ට පේනවා මෙන්න මේ හයිලයිට් කරපු එකට අනුව පද ටික පෙළගස්ස ගන්න ඕන මෙන්න මේ වාක්‍යයේ තියෙන ඒවා හරිද ඔන්න ඔය එකේ අයබත් කාලා ඉන්නේ කියන එකේ තියෙන පද ටික අර ඉහත පිළිවෙලට සකස් කරාට පස්සේ after right after understanding this pattern you can form the passive one easily here I am going to write it in English now what is the subject not the object of the above sentence rice කියන එකනේ කාලා ඉන්නේ කුමක්ද what rice එහෙනම් ලියනවා rice කියලා rice කියනකොට ඒක වචනයි බත් කිව්වහම හාල්ලට ගොඩක් තිබ්බයි කියලා ඒක බහුව වචන වෙන්නේ නැහැ rice කියන එක ඇවිල්ලා බහුව වචනයි හොඳට මතක තියාගන්න rice has been have නෙමෙයි නේද water has been milk has been කිරි කිව්වහම ඒක වචනයි ගණන් කරන්න බැරි ඕන දෙයක් ඒක වචනයි එහෙම මතක තියාගන්න ඇට ගොඩක් තිබ්බයි ඒකේ බත් එකේ හාල්ලට ගොඩක් තියෙනවනේ wheat තියෙනවා ගලුත් තියෙනවා ඒක වචනයි rice has been නේද eaten rice කියන එක දැම්මා has been දැම්මා eaten දැම්මා නේද rice has been eaten බත් කාලා ඉන්නේ ඔච්චරයි ඇය විසින් කියන්නේ කොහමද by her she නෙමෙයි her අගට යනකොට her වෙනවා මම කලින් දවස් කියලා දුන්නා දැන් ඔබතුමාලාට පුළුවන් ඕන නම් මෙන්න මෙයාව කපන්න කවුද මේ by her කියන එක ලයින් කරලා දාන්න බලන්න by her කියන එක කපලා දැම්මොත් ඉතිරි වෙන්නේ කුමක්ද by her කැපුවා ඉංග්‍රීසියෙන් by her කියන ඇය විසින්නේ එතකොට හැදෙන්නේ මොකද්ද බත් කාලා ඉන්නේ කියලා කතා කරද්දි කියන්නේ කොහොමද බත් කාලා ඉන්නේ හරි එහෙම නැත්නම් බත් කාලා ඉන්නවා බත් කාලා තියෙනවා දෙකම කියන්නේ මේ මං කොනේ මේ ටෙන්ස් එකෙන් කියලානේ අන්න අත්දැකීමක් විදියට ඕන බත් කාලා තියෙනවා
පුරසාරමක් කියන්නවත් මේක දානවා කියලා වන්නේ මුලදිම කිව්වේ බත් කාලා තියෙනවා. ඉතින් මේ ටෙන්ස් එකෙන් තමයි ওই දේවල් කියන්නේ බත් කාලා තියෙනවා. right බත් කාලා තියෙනවා. නැත්නම් බත් කාලා ඉන්නේ. හරි. කොහොමද කියන්නේ අර උඩ ඉතුරුනේ නේද? rice has been eaten. කතා කරද්දි අන්න තමයි හොඳේ. EATEN. Rice has been eaten. Rice has been eaten. Rice has been eaten. දැන් ඔය වගේම ප්‍රනවුන්ස් කරද්දී rice has been කියලා කට ඇර රවුම් කර කර ඉන්නේ. rice has been. එක ටික කාලයක් යනකොට ඔයාම rice has been eaten. Rice has been eaten. Right? ඔන්න අල්න එන්න ඉයන්න දෙකත් එකතු කොල්ල ඕන්නම් rice has been eaten. Rice has been eaten. එතානි සවුන්ඩේ කර ගන්නත් පුළුවන් ආදක්ෂයින. Rice has been eaten. Rice has been eaten. බලන්නකො එහෙම නෙමෙයි දෙන්නේ කියලා. Rice has been eaten. Alright, pronunciation skills will be improved inside your life and in your mouth when you try to do some researches with your sentences. After formation of the sentences, you can just do some experiments. Parikshana karanna. With your sentences, nobody will blame you for making that such things. පැහැදිලිද? Rice has been eaten. Rice has been eaten. ඉතින් ඕවා ඉල්ල තනියෙන් කරගන්න ඕන වැඩ. බත් කාලා ඉන්නේ. හරිද? තේ බීලා ඉන්නේ. කොහොමද කියන්නේ? තේ කෝප්පයක් බීලා ඉන්නේ. තේ කෝප්පයක් බීලා ඉන්නේ. A cup of tea කියලා ගන්නවා ඉස්සරහට නේද? A cup of tea has been drunk. නේද? නැත්තම් a teacup drink නෙමෙයි. Right? A cup of tea has been drunk. නේද? by me කිව්වනම් මම විසින්. තේ කෝප්පයක් බීලා ඉන්නේ මම විසින්. කරපු එක්කෙනාව අයින් කරන්න ඕනේ හින්දානේ පැසිව් වලින් ලියන්නේ නේ. ඉතින් by me කපලා දාලා ලියනවා. මේ රටාවට තමයි හදාගත්තේ. Rice has been eaten. A cup of tea has been drunk. Right? ඔන්න ස්ක්‍රීන් එක මකනවා. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න බලන්න ලියවිලා. Right? Pauli. මම මෙහෙම පෙන්නන්නම් දැන් ටිකක් හරිද? ඔයාව යනවා විභාගයකට තරඟ විභාගයකට ප්‍රතිඵල එනවා ටික කාලෙකින් අම්මට කියනවා මෙහෙම I have been selected. නැතුව කවදාවත් නිකන් මේ has been නාන්නේ කොහොමද? එහෙම හිතන්න එපා. right මේක සෙට් වෙන්නේ පැසිව් එක she has been මොකද්ද? she has been blamed. right? a letter has been written. එනත sent. නේද? money has been stolen. romantic එකක් කියන්නම්. her heart HERT has been broken. නේද? ඕනම් බයිනිමල් කියලා අකට දාන්න පුළුවන්. her heart has been broken. don't talk to her. right? his friend has been killed. ලියා ගන්න ඕන නේද? English has been learnt.
The truth has been revealed. R-E-V-E-A-L. Reveal කියලා කියන්නේ ළමයි හෙළිදරව් කරනවා, හෙළිදරව් වෙනවා කියන එක reveal. මේකට ed දැම්මට පස්සේ reveal ed revealed කියන්නේ v3 එක. හෙළිදරව් කරනවා කියන එකේ v3 එක ed දැම්මට පස්සේ හරි revealed. The truth කියන්නේ ඇත්ත, සත්‍ය හෙළි වෙලයි තියෙන්නේ. The truth has been revealed. I know everything now. You can't cheat me anymore. Right? I have been cheated. Cheat can I have been cheated. Right? දැන් බලමු අපි මේ තේරුම් ටික චුට්ටක්. කාටද කියන්න දෙන්නම් මම chances. කාටද පුළුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ පළවෙනිටම මයික් එක කරලා chance එකක් දෙන්නම් කියන්න මේ ඔක්කොම ටික එක සැරයකට. 11 වෙලා හින්දා. කවුද නිර්භීත කෙනෙක් නිර්මා කතා කරන්නේ? First one, I have been selected. මාව තෝරගෙන ඉන්නේ. She has been blamed. ඇයට බැනලා තියෙන්නේ. A letter has been sent. ලියුමක් යවලා තියෙන්නේ. Money has been stolen. සල්ලි හොරකම් කරලා තියෙන්නේ. Her heart has been broken. ඇගේ හදවත බිඳලා තියෙන්නේ. His friend has been killed. ඔහුගේ යාළුවව මරලා තියෙන්නේ. English has been learned. ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නේ. The truth has been revealed. ඇත්ත එළිදරව් කරලා තියෙන්නේ. I have been cheated. මාව රවට්ටලා තියෙන්නේ. Very good. I have been selected. දැන් ඔයාලට පේනවා මේ හැම එකේම නිකම්ම බීන් දැම්මේ නෑ. මේ මම උඩ රටාවක් කියලා දුන්නානේ. පැසිව් හදන්නේ. present perfect tense එකේ පැසිව් තමයි මේ යන්නේ. have විතරක් නෙමෙයි have been selected. නේද? I have been selected. මාව තෝරගෙනයි ඉන්නේ. නේද? මම නෙමෙයි මේ තෝරන වැඩේ කරන්නේ. ඔෆිස් එකෙන් හරි කවුරු හරි තමයි. ක්‍රියාව කරේ වෙන එක්කෙනෙක් නේ. I have been selected. මාව තෝරගෙනයි ඉන්නේ. She has been blamed. ඇයට බැනලයි ඉන්නේ. ඇය නෙමෙයි බනින්නේ. ඇයට බැනලයි ඉන්නේ. එහෙම නැත්නම් ඇයට බැනලා තියෙනවා. උඩේකේ තේරුමක් තමයි මාව තෝරගෙනයි ඉන්නේ. එහෙම නැත්නම් මාව තෝරගෙන තියෙනවා. හරිද? තෝරගත්තා නෙමෙයි තෝරගෙන තියෙනවා. She has been blamed. ඇයට බැනලා තියෙනවා. එහෙම නැත්නම් ඇයට බැනලයි ඉන්නේ. අපේ අම්මා ඇයට බැනලා ඉන්නේ. She has been blamed by our mother. Now she does not come to our home like before. කලින් වගේ එන්නේ නැහැ අපේ ගෙවල් පැත්තේ හතරමයි මේ. A letter has been sent. ලියුමක් යවලයි තියෙන්නේ. එහෙම නැත්නම් ලියුමක් යවලා ඉන්නේ. Right? Money has been stolen. සල්ලි හොරකම් කරලා තියෙනවා. හරිම නරක වැඩක්. බලන්න අපේ ගෙදරට හොරු පැන්න last night. නේද? Thieves entered our home last night. Money has been stolen. සල්ලි හොරකම් කරලා. සල්ලි හොරකම් කරලා කියලා විතරක් කියන්නේ money has been stolen. Her heart has been broken. ඇයගේ නිර්ම හොඳටම කිව්වා මේක වචනාර්ථයත් එක්ක මම මේ නිකන් කියන ඇයගේ හිත කඩලා තියෙන්නේ. හිත බිඳලා තියෙන්නේ. බ්‍රේක් කියන්නේ කඩනවනේ. හරිද? ඇයගේ සිත කඩලා තියෙන්නේ. ඇයගේ හිත බිඳලා තියෙන්නේ. ඇය නෙමෙයි බිඳගත්තේ මේක. වෙන මොකෙක් හරි කෙනෙක් තමයි පුද්ගලයෙක් හෝ පිරිමි කෙනෙක් හෝ කාන්තාවක් හරි තමයි හිත කඩලා තියෙන්නේ. Her heart හදවත right? mind නෙමෙයි heart. His friend has been killed. ඔහුගේ යහළුවව මරලායි තියෙන්නේ. එහෙම නැත්නම් මරලා තියෙනවා. ඔහුගේ යාළුවව මරලා තියෙනවා. නේද? මරලයි ඉන්නේ. English has been learnt. ඉංග්‍රීසි ඉගෙනගෙනයි ඉන්නේ. ඉංග්‍රීසි ඉගෙනගෙන ඉන්නේ. Yes, English has been learnt. Have you learnt English කියලා වගේ අහනවා කවුරු ඉන්ටර්විව් එකේදී. Yeah, yes, you can say English has been learnt. The truth has been revealed. සත්‍ය හෙළිදරව් වෙලයි තියෙන්නේ. හරිද? I have been cheated. මාව රවට්ටලයි ඉන්නේ. නැත්නම් මාව රවට්ටලා තියෙනවා. පැහැදිලිද? ඉතින් ඔයාලට මේ questions හදන්නත් පුළුවන්. තව එකක් මම නිකන් පෙන්නන මේ වගේ ටිකක්. දැන් මම කියනවා මෙහෙම එකක් වෙන මේක. He has done it. He has active voice එකක් කියනවා. done do කියන්නේ කරනවනේ.
නේද? right? He has done this. ඔහු මේක කරලයි. He has done this. ඔහු මේක කරලයි ඉන්නේ. බලන්න මම මේකෙන් පැසිව් කරන්න හැටි. ඔහු මේක කරලයි ඉන්නේ. මට ඕනෙනවා මේක කරලා ඉන්නේ. කොහොමද කියන්නේ? This has been done. කවුරු විසින්ද? By him. මේක කරලා තියෙන්නේ. මේක කරලා ඉන්නේ. නේද? මේ this work කියලා අපි දැම්මම this work කියන්නේ මේ වැඩේ. This has been done by him. නේද? This has been done. මේක කරලා ඉන්නේ. මේක කරලා තියෙනවා. නේද? මේක කරලා තියෙනවා. has ගත්තනම් මුලට been එක කොහොම තියලා done. මේක කරලාද ඉන්නේ. ගානක් පෙන්ලා මේක කරලාද ඉන්නේ. Has this been done? අයියෝ සර් නෑ. This hasn't been done. මේක කරලා නෙමෙයි ඉන්නේ. This hasn't been done. නේද? ඇයි මේක කරලා ඉන්නේ? අනිත් වැඩේනේ කරන්න තිබ්බේ. Why කෙනෙක් ගත්ත මුලට. Why has this been done? ඇයි මේක කරලා ඉන්නේ? හොඳට ඇහැ යොමු කරලා බලා ගන්න මම ලියනේවා. එක පොඩි දෙයයි. නිකන් අර මාරු කරන් යන විතරයි පද ටික. නේද? Why has this been done? Why hasn't? ඇයි මේක කරලා නැත්තේ? නේද? Why hasn't this been done? හරිද? නෑ අමුතු ඒවා හදලා try කරලා බලන්න. Why hasn't this been done? ඇයි මේක කරලා ඉන්නේ නැත්තේ? කොහොමද මේක කරලා ඉන්නේ? කොහොමද මේක කරලා තියෙන්නේ? කොහොමද? How has this been done? This කියන්නේ මේක. හරිද? කාත් එක්කද මේක කරලා තියෙන්නේ? With whom has this been done? නේද? ඔයාට ඉතින් ඕන තරම් හදන්න පුළුවන්. තමන්ගේ අතේ තමයි තියෙන්නේ, right? With whom has this, right? Has this been done? එහෙනම් මම මේ විදිහට මේ කතාව විදිහට පැසිව් එකත් ඔගේ කියලා දුන්නා. හරිද? With whom has this been done? කාත් එක්කද මේක කරලා ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයාට මේ ලෙසන් එකේ ප්‍රසන්ට් පැසිව් එක ගැන කොටහ මම මේ කියලා දෙන්නේ. ඉතින් ඔයාට තව ටිකක් මම එක උදාහරණයක් විතරක් අරගෙන පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපි ඉගෙන ගන්නකොට මේක ලියා ගන්න මම මේ කතා කරනද. Right, when you learn English you can form sentences as I said earlier again and again. I repeat it. Tomorrow you can join the spoken English practical session and I will give you as usual topics and we can enjoy that session. I will conduct 2 days because you know I said you that only 1 day is my guarantee, but I gave another day. It is not because I have free time, right? It is not because I have free time. I just I just allocate my time. I just allow my time for you, right? I allocate can ඉඩ දෙනවා time එක ඔබ වෙනුවෙන්. It is optional, right? ඉතින් ඔයාලා දැනගන්න ඕන ඔයාලා chance එකක් ගන්න. මම ගොඩක් මහන්සි වෙනවා එහෙම වෙලාව වෙන් කරගන්න. හැමෝම join ලා එකකින් ඉගෙන ගන්න කියලා මතක් කරනවා. මම මේකෙන් එක උදාහරණයක් දැන් මෙතනට එන්න. present perfect tense එක ගැන කතා කරන්න කලින් අපි කතා කරානේ එක tenses නේ. right? the present continuous ගත්ත ගිය සතියේ නේද? දැන් අපි ගත්තොත් මෙහෙම ගමු. right? You are learning. right? මට මේව ගන්න හදන්න පුළුවන් ගොඩක් නේද? Are you learning English? or English ඉගෙන ගන්න ගමන්ද ඉන්නේ මේ ගිය සතිය උගන්නපු එක ගැන මම පොඩ්ඩක් කිව්වේ. Are you learning English? No, you aren't. You aren't. You aren't learning English. නේද?
right කොහොම ගියා නේද ඉතින් මම මේ එකක් විතර අපෙන්න යනවා නිකන් මේ ටිකක් හරි එක වාක්‍යයක් මේ නිකන් you are learning English කියලා විතරක් අරගෙන මම පෙන්නගෙන යන්නේ මේකම past tense එක තමයි නේද you were ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් හිටියේ you were learning English නේද you were learning English ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන්ද හිටියේ were මුලට ගත්තා මතක ඇති මේව මතක් කරන්න දුන්නේ were you right ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන්ද හිටියේ you ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් නෙමෙයි හිටියේ you weren't right learning English මම මේ y යනම් මනම් දාන්නේ නැතුව තමයි මේ පෙන්නන්නේ weren't you right weren't you learning English why were you මේ යන්න පුළුවන් නේ